සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2565ක් වූ නිකිණි මාස අව සතවක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2021ක් වූ අගෝස්තු මාස 28 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදා වූ මේ මොහොතේදී ලෝකය පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම Zoom යෙදවීම ඔස්සේ අන්තර්ජාලය හරහා අද දිනේදී මේ සහසම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 53 වැනි පාඩම සමගයි. පසුගිය පාඩම් 52ක් පුරාවට අපි චිත්ත කාණ්ඩයට අයත් සිත් 89 පිළිබඳවත්, චෛතසික කාණ්ඩයට අයත් චෛතසික 52 පිළිබඳවත්, ඒ වගේම රූප කාණ්ඩයට අයත් රූප 28 පිළිබඳවත් මූලික වශයෙන් දැන කියා ගන්නට යෙදුණා. ඉන් පසු අපි සංග්‍රහ කාණ්ඩය අවසන් කර ඊටාම වටිනා කොටසක් වන මේ චිත්ත වීති කාණ්ඩයට යොමු වන්නට යෙදුණා. චිත්ත වීති කාණ්ඩය යටතේදීත් මේ වන විට පාඩම් 7ක් අවසන් කරලා තියෙනවා. අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ අතිපරිත්තාරම්මන චක්කුද්්වාරික අතිපරිත්තාරම්මන චිත්ත වීතිය පිළිබඳව කතා කරන්නට චිත්ත වීති කාණ්ඩයේ 8 වෙනි පාඩම සමගින්. ඉතින් අද දිනේදී මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වයේ සපයන අපේ ගෞරවනීය ආචාර්යන් වහන්සේ නම කියන්නට අවසරයි මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාදිවාසී නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදසනාභිදාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේව පාද නමස්කාර පූර්වකව මේ උතුම් ධම් සභා මණ්ඩපයට පිළිගනු ලබනවා. අපේ ගෞරවනීය ආරාධනය බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව පිළිගෙන බොහොම ඕනෑකමින් කාටත් වටහාගත හැකි ආකාරයෙන් මේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව මූලික අවබෝධයක් නොතිබුණු ඕනෑම ආගමක ඕනෑම ජාතියක කෙනෙකුට මේ සිංහල භාෂාව වැටහෙන ඕනෑම කෙනෙකුන් හට මුල සිට මනවින් සරලව නිවැරදිව ත්‍රිපිටක ධර්මයට අනුකූලවම බුද්ධ භාෂිතයට අනුකූලවම මේ ධර්මය පිළිවෙලින් ඉගෙන කියා ගන්නටයි මේ වැඩසටහන සකස් කර තිබෙන්නේ. ඉතින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඒ කාර්යය පුදුමාකාර ඕනෑකමකින් පුදුමාකාර වෙහෙසකින් යුක්තව සියලු දෙනාට වටහා ගත හැකි ආකාරයෙන් මේ පාඩම් මාලාව සකස් කරමින් පූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අභිධර්ම මාර්ගය ග්‍රන්ථය ගුරු කොට ගනිමින් ඒ ග්‍රන්ථය මුල් පොත බවට පත් කර ගනිමින් ඒ ග්‍රන්ථය මත පිහිටාගෙන මේ පාඩම් මාලාව දියත් කරගෙන යනවා. ඉතින් ඒ නිසාවෙන් අද දිනේදී මේ සිද්ධ කරන්නට යෙදෙන්නේ ඒ උතුම් වැඩසටහනේ 53 වෙනි දිගහැරුමයි. ඉතින් මේ උතුම් වැඩසටහන ආරම්භ කරන්නට අපි සෑම සියලු දෙනාම එක්ව ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමින් අපි මේ උතුම් වැඩසටහනට ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. ඉන් අනතුරු සෑම සියලු දෙනාම එක්ව ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක්ම වූ මේ උතුම් අභිධර්ම දේශනාවත් ඒ වගේම pāli භාෂා පුහුණුවටත් යොමු වෙමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හොතු. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බා සාදෝකාස කමාමි බන්තේ සුඛී හොතු නිබ්බාන පච්චේ හොතු සම්බ දුක්ඛා පමුච්චති. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන තුළින් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ගැන කියා ගන්නට බොහෝම ඕනෑකමින් යුක්තව ලෝකේ රටවල් ගණනාවක විසෙන ශ්‍රී ලාංකික පිරිස බොහෝමත්ම ඕනෑකමින් සූදානම්ව සකස්ව පැමිණ තිබෙනවා. අප වෙත අනුකම්පාවෙන් මීළඟ අභිධර්ම පාඩමත් pāli භාෂා පුහුණුවත් ආරම්භ කරන මෙන් පාදාභිවන්දනීයව ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා සියලු දෙනාම වෙනුවෙන්. අපි මුලින්ම নমස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම පාළි වැඩසටහනේ තවත් එක් දවසක් එක් වැඩසටහනක් සම්පූර්ණ කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට මුලින්ම තියෙන්නේ ගිය වාරේ අපි ලබලා දුන්න ප්‍රශ්න වලට ලියපු උත්තර බලන්න. ලියපු උත්තර ටික ළඟට ගන්න අපි ඒ ටික බලමු මුලින්ම. අභිධර්මයේ ප්‍රශ්න පරිත්තාරම්මන වීති යටතේ ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ පරිත්තාරම්මනේ වන්නේ ප්‍රසාදේ හැපෙන විට කොතෙක් කායු ඉක්මුණු කොතෙක් කායු ශේෂ රූපද? පිළිතුර පරිත්තාරම්මනේ වන්නේ ප්‍රසාදේ හැපෙන විට චිත්තක්ෂණ 4 කායු ඉක්ම චිත්තක්ෂණ 13 කායු ශේෂ වූද චිත්තක්ෂණ 5 කායු ඉක්මී චිත්තක්ෂණ 12 කායු ශේෂ වූද චිත්තක්ෂණ 6 කායු ඉක්මී චිත්තක්ෂණ 11 කායු ශේෂ වූද චිත්තක්ෂණ 7 කායු ඉක්මී චිත්තක්ෂණ 16 කායු ශේෂ වූද චිත්තක්ෂණ 8 කායු ඉක්මී චිත්තක්ෂණ 9 කායු ශේෂ වූද චිත්තක්ෂණ 9 කායු ඉක්මී චිත්තක්ෂණ 8 කායු ශේෂ වූද රූපයෝය. 2. චක්ෂුද්්වාරේහි පරිත්තාරම්මන වීති කොපමණද? චක්ෂුද්්වාරේ පරිත්තාරම්මන වීති 6කි. 3. ඒවායෙහි වීති සිත් කොපමණද? පරිත්තාරම්මන මුල් වීති පසෙහි වීති සිත් 7කි. පරිත්තාරම්මන අවසාන වීතියේ වීති සිත් 6කි. 4. පරිත්තාරම්මනෙහි ජවන් නූපදනේ කුමක් නිසාද? පිළිතුර උපදින ජවන චිත්තවාර ගණන අඩුවීමට විශේෂ කාරණයක් නැති කල්හි කාමාවචර ජවනයේ සත්වරක් උපදනා බව චිත්ත නියාමයය. සත්වරක් ජවන චිත්තය පහළවීමට නම් වොත්තපනයෙන් පසුව රූපාරම්මණයට චිත්තක්ෂණ 7ක ආයු ශේෂ විය යුතුය. නමුත් මේ පරිත්තාරම්මන කිසිවක වොත්තපනයෙන් පසුව චිත්තක්ෂණ 7ක ආයු ශේෂ නොවේ. ඒ නිසා පරිත්තාරම්මනයේ ජවනයෝ නූපදනාහ. හොඳයි. ඊට 5. චක්ෂුර්ද්වාරික පරිත්තාරම්මන වීතීන්හි යන වීතිසිත කර්ම විපාක ක්‍රියා වශයෙන් බෙදා දක්වන්න. එතකොට චක්ෂුද්්වාරික පළමු පරිත්තාරම්මන වීති සටහනයි මේ තියෙන්නේ. එතකොට මේක බලන්න මුලින්ම අතීත භවාංග 4යි ඊට පස්සේ භවාංග චලන භවාංග උපච්ඡේද ඊට පස්සේ පංචද්වාරා වජ්ජනී. එතකොට වීතිසිත පටන් ගන්න එතනින්. එතකොට ඒක ක්‍රියාසිතක්. ඊළඟට චක්ක විඥාන සම්පටිච්ඡන සම්තීර්ණ තුනම විපාකයි. ඊළඟට වොත්තපන තුන ක්‍රියා. එතකොට මේකෙදී අපි ප්‍රශ්නයේදී කර්ම විපාක ක්‍රියාසිත දක්වන්න කිව්වට මේ පරිත්තාරම්මන වීතිවලදී කර්මසිත වෙන්නේ නැහැ. ක්‍රියා සහ විපාක සිත් පමණයි තියෙන්නේ. හොඳයි. ඊළඟට අපි බලමු චක්ෂුද්්වාරික දෙවන පරිත්තාරම්මන වීති සටහන. මේකෙත් පංචද්වාරා වජ්ජනී ක්‍රියාසිතක් චක්කු විඥාන සම්පටිච්ඡන සම්තීර්ණ විපාක වොත්තපන තුන ක්‍රියා. ඊට පස්සේ චක්ෂුද්්වාරික තෙවන පරිත්තාරම්මන වීති සටහන බලන්න. මේකෙත් පංචද්වාරා වජ්ජනී ක්‍රියා චක්කු විඥාන සම්පටිච්ඡන සම්තීර්ණ තුන විපාක වොත්තපන තුන ක්‍රියා. ඊළඟට චක්ෂුද්්වාරික සිව්වන පරිත්තාරම්මන වීති සටහන. ඒකෙත් පංචද්වාරා වජ්ජනී ක්‍රියා චක්කු විඥාන සම්පටිච්ඡන සම්තීර්ණ විපාක වොත්තපන තුන ක්‍රියා. ඊළඟට චක්ෂුර්ද්වාරික පස්වන පරිත්තාරම්මන වීති සටහන.
කෙත් පංචද්වාරා වජ්ජනී ක්‍රියා චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිර්ණ තුන විපාක වොත්තපන තුන ක්‍රියා. ඊළඟට චක්ෂුද්වාරික 6 වන පරිත්තාරම්මන වීති සටහන. අවසාන වීති සටහන. මේකෙත් පංචද්වාරා වජ්ජනී ක්‍රියා ඊට පස්සේ චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිර්ණ විපාක වොත්තපන දෙකක් මේකේ තියෙන්නේ. මේ වොත්තපන දෙක ක්‍රියා. එතකොට දැන් මේ වීති සටහන් වලදී අපි අර රහතන් වහන්සේගේ වීති සටහන රහත් නොවුවන්ගේ වීති සටහන කියලා දෙකට බෙදුවේ නැහැ උත්තරේදී. ඊට හේතුව රහතන් වහන්සේලාටත් පහළ වෙන්නේ මේ සිත්මයි. මේ වීති සිත්මයි. රහත් නොවූ පිරිසට පහළ වෙන්නේ මේ වීති සිත්මයි. ඒ නිසා දෙකොට්ටාසයකට බෙදලා අපිට දක්වන්න අවශ්‍ය නැහැ. පොදුවේ හැම දිනාටම පහළ වෙන්නේ චක්ෂුද්වාරික පරිත්තාරම්මන වීති මේ ක්‍රමයටමයි. හොඳයි. ක්‍රමෙන් කියලා තියෙනවා නම් හරි දාගන්න පිරිස. හොඳයි. එතකොට අද අපිට තියෙන්නේ අති පරිත්තාරම්මන වීති 6 කියන පාඩම. කියන්නකො මුලින්ම. අති පරිත්තාරම්මන වීති 6. එතකොට මේ පොතේ මේ මාතෘකාවේ පොඩි අකුරු යෙදීමේ වෙනසක් වෙලා තියෙනවා. අඩුපාඩුවක් තියෙනවා. මේකේ අති පරිත්තාරම්මන වීති 6 කියලා තියෙන එක දැනගන්න. අති පරිත්තාරම්මන වීති 6 කියලා මේ මාතෘකාවේ දෙන්න ඕනේ. එතකොට අපි මේ වෙනකොට චක්ෂුද්වාරික අති මහන්තාරම්මන වීති ඉගෙන ගත්තා. ඊට පස්සේ මහන්තාරම්මන වීති 2 ඉගෙන ගත්තා. පරිත්තාරම්මන වීති 6 ඉගෙන ගත්තා. දැන් අපිට තියෙන අති පරිත්තාරම්මන වීති 6. හොඳයි කියන්නේ. අවසරයි ස්වාමීනි. 8 වන පාඩම අති පරිත්තාරම්මන වීති 6. රූපාරම්මණය ඉපිද චිත්තක්ෂණ 10 11 12 13 තුදුස 15 පසු වී චක්ෂු ප්‍රසාදේ ගැටීමෙන් අති පරිත්තාරම්මන වීති 6 ඇතිවේ. රූපාරම්මණය ඉපිද චිත්තක්ෂණ 10ක් පසු වී ප්‍රසාදෙහි ගැටෙන අරමුණ ගැන වීතිසිත උපදිත හොත් ඒ අරමුණ නිරුද්ධ වන්නට මත්තෙන් උපදින්නට ලැබෙන්නේ ව්‍යවස්ථාපනය දක්වා සිත්වලට පමණකි. ජවනය වෙනුවට ජවනස්ථානයෙහි තවත් ව්‍යවස්ථාපනයක් ඇතිවීමට කලක් නැත්තේය. ඒ අරමුණ ඊතා දුබල බැවින් එහි පංචද්වාරා වජ්ජනාදී වීති සිද්ද නූපදී. ඒ අරමුණ ගැටීමෙන් වන්නේ භවාංගය සෙලවීම පමණකි. චිත්තක්ෂණ 10ට වඩා ඉක්ම ප්‍රසාදෙහි ගැටෙන අරමුණු වලින් භවාංග චලනය වේ. අති පරිත්තාරම්මන වීති 6ක් වන්නේ එහෙයිනි. අති පරිත්තාරම්මන වීති 6 සටහන් තී 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 න න භ භ භ භ භ. දෙවන වීතිය තී 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 න න භ භ භ භ. තුන්වන අති පරිත්තාරම්මන වීතිය තී 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 න න භ භ භ. හතරවන අති පරිත්තාරම්මන වීතිය තී තී
ති 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 න න භ භ පස්වන අතිපරිත්තාරම්මන වීතිය ති 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 න න භ හයවන අතිපරිත්තාරම්මන වීතිය ති 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 න න හොඳයි. එතකොට අපිට අද අතිපරිත්තාරම්මන චිත්ත වීති ඉගෙන ගන්න තියෙන්නේ. චක්ෂුද්දාරික චිත්ත වීති වල අවසාන කොටස. එතකොට මේ අතිපරිත්තාරම්මන චිත්ත වීති කියලා කියන්නේ අතිපරිත්තාරම්මනේ නිසා උපදින චිත්ත වීති. නැත්නම් අතිපරිත්තාරම්මනය චක්සු ප්‍රසාදේ නැත්නම් ద్వාරේ හැපීම නිසා උපදින චිත්ත වීති වලට තමයි අතිපරිත්තාරම්මන චිත්ත වීති කියලා කියන්නේ. අතිපරිත්තාරම්මනේ නිසා උපදින චිත්ත වීති. එතකොට මේ අතිපරිත්තාරම්මනේ කියලා කියන්නේ මොකක්ද කියන එක බොහෝ දෙනෙක් දන්නවා. මුල් පාඩමකත් පැහැදිලි කරා අප්‍රකට අරමුණට තමයි මේ අතිපරිත්තාරම්මනේ කියලා කියන්නේ. ඊටාම් ප්‍රකට අරමුණ මේ අතිමහන්තාරම්මනේ. අතිමහන්තාරම්මනේ තරමට ප්‍රකට නැති අරමුණ මහන්තාරම්මනේ. මහන්තාරම්මනේ තරම්වත් ප්‍රකට නැති අරමුණ පරිත්තාරම්මනේ. ඊට පස්සේ අතිපරිත්තාරම්මනේ කියන්නේ අප්‍රකට අරමුණ. අප්‍රකට අරමුණ. එතකොට මේ අප්‍රකට අරමුණ අතිපරිත්තාරම්මනේ. එතකොට මේ අතිපරිත්තාරම්මනය සයාකාරයෙන් දක්වනවා. අතිපරිත්තාරම්මනේ සයාකාරයෙන් දක්වනවා. නැත්නම් අය අප්‍රකට අරමුණ සයාකාරයකින් දක්වනවා. ඒ සයාකාරයක් වෙන්නේ මේ අතිපරිත්තාරම්මනේ ద్వාරේ හැපෙන අවස්ථාවන්ගේ වශයෙන්. අවස්ථාවන්ගේ වශයෙන් සයාකාර වෙනවා. ඒකට අතිපරිත්තාරම්මනේ ద్వාරේ හැපෙන්න බොහෝ කාලයක් ගත වෙනවා. කියන්නේ අර මහන්තාරම්මන හෝ පරිත්තාරම්මන තරම්වත් කලින් ద్వාරේ හැපෙන්නේ නැහැ. බොහොම පහු වෙලා තමයි ద్వාරේ හැපෙන්නේ. මොකද මේක අප්‍රකට අරමුණක් නිසා. එතකොට අපි බලමු මේ පරිත්තාරම්මනේ සයාකාර වෙන හැටි. අපි රූප සටහනක් ඔස්සේ ඒක පැහැදිලි කරගනිමු. බලන්න මේ වර්තමාන රූපාරම්මනේ. කර පිරිසට අපි මුලිනුත් වාර කිහිපයකදීම මේ රූප සටහන පැහැදිලි කරලා දුන්නා. එතකොට මේ රූප සටහනින් නිරූපණය කරන්නේ වර්තමාන රූපාරම්මණය. එතකොට ඒ වර්තමාන රූපාරම්මණේ ඒ ආයුෂය තමයි මේ කොටු වලින් පෙන්වන්නේ. එක කොටුවකින් එක චිත්තක්ෂණයක ආයුෂයක් පෙන්වනවා. එතකොට බලන්න මේ කොටු පෙළේ 11 12 13 14 15 16 කියන කොටු ටික එකම පැහැයකින් ලකුණු කරලා තියෙනවා. එතකොට මෙතන 11 අංකයෙන් පෙන්වන්නේ නිරූපණය කරන්නේ මේ රූපාරම්මණයෙහි ආයුෂ චිත්තක්ෂණ 11 පවතින අවස්ථාව. ඊළඟට 12 අංකයෙන් නිරූපණය කරන්නේ පෙන්වන්නේ මේ වර්තමාන රූපාරම්මණයේ ආයුෂ
චිත්තක්ෂණ 12 අවස්ථාව. ඊළඟට 13 වෙනි අංකයේ යටතේ තියෙන කොටුවෙන් නිරූපණය කරන්නේ වර්තමාන රූපාරම්මනී ආයුෂය චිත්තක්ෂණ 13 අවස්ථාව. ඊළඟට 14 වෙනි කොටුවෙන් නිරූපණය කරන්නේ වර්තමාන රූපාරම්මනී ආයුෂය චිත්තක්ෂණ 14 අවස්ථාව. ඊළඟට 15 වෙනි අංකයේ යොදපු කොටුවෙන් නිරූපණය කරන්නේ වර්තමාන රූපාරම්මනී ආයුෂයේ චිත්තක්ෂණ 15 අවස්ථාව. ඊට 16 වෙනි අංකයේ යටතේ තියෙන කොටුවෙන් නිරූපණය කරන්නේ වර්තමාන රූපාරම්මනීහි ආයුෂයේ චිත්තක්ෂණ 16 අවස්ථාව. එතකොට 11 වෙනි කොටුව 11 වෙනි කොටුව කියලා කියන්නේ වර්තමාන රූපාරම්මනීහි ආයුෂයේ චිත්තක්ෂණ 11 අවස්ථාව. එතකොට මේ චිත්තක්ෂණ 11 අවස්ථාව කියලා කියන්නේ ඒ අවස්ථාව වෙනකොට වර්තමාන රූපාරම්මණයට රූපාරම්මණී ආයුෂයේ චිත්තක්ෂණ 10ක් ඉක්මිලා. නැත්නම් චිත්තක්ෂණ 10ක ආයුෂයක් ඉක්මිලා. එතකොට මේ අවස්ථාව වෙනකොට තව වර්තමාන රූපාරම්මණී ආයුෂ ශේෂ වෙලා තියෙන චිත්තක්ෂණ 7ක කාලයක්. චිත්තක්ෂණ 7ක ආයුෂයක් ශේෂ වෙලා තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී රූපාරම්මණයක් ద్వාරේ හැපෙනවා නම් අන්නේ රූපාරම්මණී අතිපරිත්තාරම්මණයක්. ඒකයි යටින් ඊතලේ දක්වලා අතිපරිත්තාරම්මණී කියලා දක්වලා තියෙන්නේ. ඊළඟට 12 අංකයේ යොදපු කොටුව. ඒ කියන්නේ වර්තමාන රූපාරම්මණයෙහි ආයුෂයේ චිත්තක්ෂණ 12 අවස්ථාව. මේ අවස්ථාව කියලා කියන්නේ රූපාරම්මණයට ආයුෂය චිත්තක්ෂණ 11ක කාලයක් ඉක්මිලා. ඒ වගේම තව ඉතුරු වෙලා තියෙනවා චිත්තක්ෂණ 6ක ආයුෂයක්. මෙන්න මේ අවස්ථාවේදී දැන් වර්තමාන රූපාරම්මණී ආයුෂයේ චිත්තක්ෂණ 12 පවතින අවස්ථාවේදී ద్వාරේ හැපෙනවා නම් අරමුණ එක අතිපරිත්තාරම්මණයක්. ඊළඟට 13 වෙනි අංකයේ යටතේ තියෙන කොටුවෙන් නිරූපණය කරන්නේ වර්තමාන රූපාරම්මණී ආයුෂයේ චිත්තක්ෂණ 13 අවස්ථාව. ඒතර චිත්තක්ෂණ 13 අවස්ථාව කියලා කියන්නේ චිත්තක්ෂණ 12ක ආයුෂයක් මේ රූපාරම්මණයට දැන් ගෙවිලා ඉක්මිලා. තව චිත්තක්ෂණ 5ක ආයුෂයක් ඉතුරු වෙලා තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී ద్వාරේ හැපෙනවා නම් ඒ රූපාරම්මණය එක අතිපරිත්තාරම්මණයක්. ඒ වගේම ඊළඟට 14 වෙනි කොටුව. 14 වෙනි කොටුව කියලා කියන්නේ වර්තමාන රූපාරම්මණී ආයුෂයේ චිත්තක්ෂණ 14 පවතින අවස්ථාව. මේ අවස්ථාව කියලා කියන්නේ මේ රූපාරම්මණයට චිත්තක්ෂණ 13ක ආයුෂයක් ගෙවිලා ඉක්මිලා. තව චිත්තක්ෂණ 4ක ආයුෂයක් පවතින මොහොත. මේ අවස්ථාවේදී ద్వාරේ හැපෙනවා නම් ඒ රූපාරම්මණයත් අතිපරිත්තාරම්මණයක්. ඊළඟට 15 වෙනි කොටුව. 15 වෙනි කොටුව කියලා කියන්නේ වර්තමාන රූපාරම්මණී ආයුෂ චිත්තක්ෂණ 15 පවතින අවස්ථාව. මේ අවස්ථාව කියලා කියන්නේ ඒ රූපාරම්මණයේ චිත්තක්ෂණ 14ක ආයුෂයක් ඉක්මිලා. තවත් චිත්තක්ෂණ 3ක ආයුෂයක් ශේෂ වෙලා තියෙන අවස්ථාව. මේ අවස්ථාවේදී ద్వාරේ හැපෙනවා නම් අන්න ඒ අරමුණත් අතිපරිත්තාරම්මණයක්. ඊළඟට 16 වෙනි කොටුව. 16 වෙනි කොටුවේ නිරූපණය කරන්නේ වර්තමාන රූපාරම්මණී ආයුෂයේ චිත්තක්ෂණ 16 අවස්ථාව. එතකොට චිත්තක්ෂණ 16 අවස්ථාව කියලා කියන්නේ එවැනිකොට රූපාරම්මණයට චිත්තක්ෂණ 15ක ආයුෂයක් ඉක්මිලා. තව චිත්තක්ෂණ 2ක ආයුෂයකුයි පවතින්නේ. මෙන්න මේ අවස්ථාවේදී ద్వාරේ අරමුණේ හැපෙනවා නම් ඒ අරමුණත් අතිපරිත්තාරම්මණයක්. එතකොට 17 වෙනි අංකයට තියෙන කොටුව කිසිම නම් කිරීමක් කරලා නැහැ. අපි කලින් පැහැදිලි කරා රූපාරම්මණී අවසාන චිත්තක්ෂණයේ ආයුෂය පවතින අවස්ථාවේදී ద్వාරේ ඒ රූපාරම්මණය හැපෙන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි පළවෙනි කොටුව බලන්නේ. ඒ අවස්ථාවේදීත් රූපාරම්මණී ద్వාරේ හැපෙන්නේ නැහැ. ඒ අතර
තියෙන චිත්තක්ෂණ 15ක ආයුෂයේ පවතින අවස්ථාවේදී තමයි සුදුසු පරිදි ద్వාරය හැපෙන්නේ. එතකොට බලන්න දැන් 11 12 13 14 15 16 කියන මේ වර්තමාන රූපාරම්මණයේ මේ ආයුෂයේ පවතින අවස්ථාවන් වලදී ద్వාරය හැපෙනවා නම් ඒ අවස්ථාවේදී ඒ සියල්ලම අතිපරිත්තාරම්මන. ඒකට අතිපරිත්තාරම්මන 6ක් තියෙනවා. ద్వාරය හැපෙන අවස්ථා අනුව මේ රූපාරම්මණේ අතිපරිත්තාරම්මන අවස්ථා 6යි. එහෙමනම් අතිපරිත්තාරම්මනේ සයාකාර වෙනකොට ඒ නිසා පහළ වෙන චිත්ත වීතිත් 6ක් විය යුතුයි. අපි බලමු එක. චිත්ත වීති කියන රූප සටහන ඔස්සේ බලන්න මේකෙදී චිත්ත වීති. ඒකට පංචද්වාර වීති අපි ඉගෙන ගන්නේ. ඒ යටතේ චක්ෂුද්වාර වීති. ඊට චක්ෂුද්වාර වීති කොටස් 4කට බෙදෙනවා. ඒකේ අවසාන එක තමයි අතිපරිත්තාරම්මන වීති. ඒකට අතිපරිත්තාරම්මන වීති 6යි. අතිපරිත්තාරම්මන වීති 6යි කියලා දක්වලා තියෙනවා. ඒ 6ක් වෙන්නේ කොහොමද? අතිපරිත්තාරම්මනේ සයාකාරයි. ඒ අතිපරිත්තාරම්මනේ නිසා උපදින චිත්ත වීතිත් සයාකාර විය යුතුයි. ඒ නිසා අතිපරිත්තාරම්මන වීති 6යි. එතකොට මෙන්න මේ අතිපරිත්තාරම්මන වීති 6 තමයි අපිට අද ඉගෙන ගන්න තියෙන්නේ. හොඳයි. අපි නැවත පාඩමට එමු. එතකොට කවුරුත් දන්නවා අතිපරිත්තාරම්මනේ නිසා උපදින වීති අතිපරිත්තාරම්මන වීති. එතකොට පාඩමෙත් පැහැදිලි කරනවා බලන්න. රූපාරම්මනේ ඉපිද චිත්තක්ෂණ 10 11 12 13 13 15 පසු වී චක්ෂු ප්‍රසාදේ ගැටීමෙන් අතිපරිත්තාරම්මන වීති 6 ඇති වේ. ඒතර රූපාරම්මනේ පහළ වෙලා චිත්තක්ෂණ 10ක ආයුෂයක් ඉක්මිලා 11 වෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී ద్వාරයේ ගැටෙනවා නම් ඒ නිසා පළවෙනි අතිපරිත්තාරම්මන චිත්ත වීතිය පහළ වෙනවා. ඊළඟට චිත්තක්ෂණ 11ක ආයුෂයක් ඉක්මිලා 12 වෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී ద్వාරයේ රූපාරම්මනේ හැපීම නිසා ඊළඟට දෙවෙනි අතිපරිත්තාරම්මන වීතිය ඇති වෙනවා. ඊළඟට චිත්තක්ෂණ 12ක ආයුෂයක් ඉක්මිලා 13 වෙනි අවස්ථාවේදී චිත්තක්ෂණ අවස්ථාවේදී ద్వාරයේ හැපෙනවා නම් ඒ ආරම්භණයේ අතිපරිත්තාරම්මනයක්. ඒ නිසා 3 වෙනි අතිපරිත්තාරම්මන චිත්ත වීතිය ඇති වෙනවා. ඊළඟට චිත්තක්ෂණ 13ක ආයුෂයක් ඉක්මිලා 14 වෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී රූපාරම්මනේ ద్వාරයේ හැපෙනවා නම් ඒ නිසා 4 වෙනි අතිපරිත්තාරම්මන වීතිය හටගන්නවා. ඊළඟට චිත්තක්ෂණ 14ක ආයුෂයක් ඉක්මිලා 15 වෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී රූපාරම්මනේ ద్వාරයේ හැපෙනවා නම් ඒ නිසා 5 වෙනි අතිපරිත්තාරම්මන වීතිය හටගන්නවා. ඊළඟට 15 පසු වී කියලා කියන්නේ චිත්තක්ෂණ 15ක ආයුෂයක් රූපාරම්මනේට ඉක්මිලා චිත්තක්ෂණ 16 ආයුෂයේ පවතින අවස්ථාවේදී ඒ අරමුණ ద్వාරයේ ගැටීම නිසා 6 වෙනි අතිපරිත්තාරම්මන චිත්ත වීතිය ඇති වෙනවා. මෙන්න මේ විදිහට අතිපරිත්තාරම්මන වීති 6 ඇති වේ. මේ පළවෙනි ඡේදයෙන් එකයි පැහැදිලි කරන්නේ. හොඳයි. ඊට පස්සේ රූපාරම්මනේ ඉපිද චිත්තක්ෂණ 10ක් පසු වී ප්‍රසාදෙහි ගැටෙන අරමුණ ගැන වීතිසිත උපදහොත් ඒ අරමුණ නිරුද්ධ වන්නට මත්තෙන් උපදින්නට ලැබෙන්නේ විවස්ථාපනය දක්වා සිත්වලට පමණකි. එතකොට දැන් සාමාන්‍යයෙන් චිත්තක්ෂණ 10ක ආයුෂයක් ඉක්මිලා එතෙන් පටන් චිත්තක්ෂණ 11 ආයුෂයේ පවතිනකොට 12 ආයුෂයේ පවතිනකොට ඒ අවස්ථාවලදී තමයි මේ අතිපරිත්තාරම්මනේ ద్వාරය හැපෙන්නේ.
එතකොට මෙතනදී පළවෙනි අතිපරිත්තාරම්මන වීතිය සම්බන්ධයෙන් මේ පැහැදිලි කිරීමක් කරන්නේ රූපාරම්මන ඉපදිලා චිත්තක්ෂණ 10ක ආයශයක් ඉක්මලා ඊළඟට 11 වෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී ඒ අරමුණ ద్వාරයේ හැපෙනවා නම් ඒ වෙනුවෙන් චිත්ත වීතියක් හට ගන්නවා නම් ඒ රූපාරම්මණය නිරුද්ධ වෙන තෙක් වීතිසිත පහළ වෙනවා නම් පහළ වෙන්නේ වොත්තපනේ දක්වා සිත් පමණයි. පළවෙනි වොත්තපනේ දක්වායි සිත් පහළ වෙන්නේ. මොකද චිත්තක්ෂණ 10ක ආශයක් ඉක්මලා 11 වෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී ద్వාරයේ හැපෙන අරමුණට චිත්තක්ෂණ 7ක ආශයක් පමණයි තියෙන්නේ. චිත්තක්ෂණ 7ක ආශයක් පමණයි තියෙන්නේ. චිත්තක්ෂණ 7කින් පස්සේ ඒ රූපාරම්මණය නිරුද්ධ වෙනවා. එතකොට අන්න ඒ අවස්ථාව වෙනතෙක් රූපාරම්මණය නිරුද්ධ වෙනතෙක් වීතිසිත පහළ වෙනවා නම් පහළ වෙන්න පුළුවන් වෙන්නේ විවස්ථාපනීය දක්වා සිත් වලට පමණයි. පළවෙනි විවස්ථාපනීය. තව උපේක්ෂා සහගත මනෝද්වාරයේ ද්වාරවජ්ජනේ දක්වා පමණයි. එතනින් එහාට සිත් පහළ වෙන්න ඒ රූපාරම්මණයේ අවශ්‍ය පවතින්නේ නැහැ. එතකොට චිත්තක්ෂණ 7ක අවශ්‍යයක් තමයි පවතින්නේ. ඒකට මේ චිත්තක්ෂණ 7 ආයශය වෙනුවෙන් පහළ වෙන සිත් මොනවද? මුලින්ම ద్వාරේ හැපීම නිසා භවාංග චලනේ, ඊට පස්සේ භවාංග උපච්ඡේදේ, ඊට පස්සේ පංචද්වාරා වජ්ජනේ, ඊළඟට චක්ක විඥානේ, සම්පටිච්ඡනේ, සම්තීර්ණේ, වොත්තපනේ. මේ සිත් 7 තමයි පහළ වුණොත් පහළ වෙන්නේ. මොකද එතනින් එහාට මේ රූපාරම්මණයට අවශ්‍යයක් නැහැ. එතකොට සාමාන්‍යයෙන් වොත්තපණයෙන් පස්සේ චිත්ත වීතිවල තියෙන ජවන අවස්ථාව. ජවනයන් පහළ වෙන අවස්ථාව. එතකොට මෙන්න මේ අති පරිත්තාරම්මණය අරමුණු කරගෙන ඒ ජවන් අවස්ථාවේදී තවත් වොත්තපණයක් පහළ වෙන්න මේ රූපාරම්මණයට අවශ්‍ය නැහැ. දැන් අපි දන්නවා පරිත්තාරම්මන වීතිවලදී පළවෙනි වොත්තපණයෙන් පස්සේ ඒ ජවන් පහළ වෙන්න තිබුණු අවස්ථාවේදී ජවන් පහළ නොවි නැවත වොත්තපණයක් දෙකක් පහළ වුණා. වොත්තපණයක් හෝ දෙකක් පහළ වුණා. එතකොට දැන් මේ අතිපරිත්තාරම්මනී පළවෙනි වොත්තපණයෙන් පස්සේ නැවත ඒ ඊළඟට තියෙන ජවන අවස්ථාවේදී නැවත වොත්තපණයක් හෝ දෙකක් පහළ වෙන්න මේ ආරම්භණී ආයුෂ ශේෂ වෙලා නැහැ. පළවෙනි වොත්තපණේ දක්වා තමයි පහළ වෙන්න ආයුෂය තියෙන්නේ. එතකොට ධර්මයේ පැහැදිලි කරනවා යම් අරමුණක ආයුෂය පළවෙනි වොත්තපණයෙන් පස්සේ තවත් වොත්තපණයක් හෝ දෙකක් පහළ වෙන්න ඒ ආයුෂය ශේෂ වෙලා නැත්නම් ඒ ආරම්භණයේ ගනිමින් කිසිම වීතිසිතක් පහළ වෙන්නේ නැහැ කියලා. කිසිම වීතිසිතක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ අති පරිත්තාරම්මණයෙහි මේ පංචද්වාරා වජ්ජනාදී වීතිසිත කිසිවක් පහළ වෙන්නේ නැහැ. මොකද වොත්තපණයෙන් පසුව තවත් වොත්තපණයක් හෝ පහළ වෙන්න මේ අති පරිත්තාරම්මණයට අවශ්‍ය ශේෂ වෙලා නැහැ. අවශ්‍ය ඉතුරු වෙන්නේ නැති නිසා. වීතිසිත පහළ වෙනවා නම් පළවෙනි වොත්තපණයක් කියන්නේ සම්තීරණයට පස්සේ පහළ වෙන වොත්තපණේ දක්වා පමණයි ආයුෂ පවතින්නේ මේ අති පරිත්තාරම්මණයට. එතනින් එහාට තව වොත්තපණයක්වත් පහළ වෙන්න ආයුෂ ශේෂ වෙන්නේ නැහැ. ඒ නිසා මේ අති පරිත්තාරම්මණයෙහි එකදු වීතිසිතක්වත් පහළ වෙන්නේ නැහැ. මොකද වොත්තපණයෙන් පස්සේ තවත් වොත්තපණයක්වත් පහළ වීම සඳහා ආයුෂ ශේෂ වෙලා තියෙන මේ අරමුණ තමා යම් පමණකට බලවත්. වොත්තපණයෙන් පසුව තවත් වොත්තපණයක් තවත් සිතක් හෝ දෙකක්වත් පහළ වෙන්න ආයුෂ ශේෂ වෙලා නැති රූපාරම්මණී බොහොම දුර්වලයි. ඊටාම දුර්වලයි. ඒ දුර්වල රූපාරම්මණයට වීතිසිත උපදවන්න තරම් ශක්තියක් නැහැ. වීතිසිත උපදවන්න තරම් ශක්තියක් නැහැ. ඒ නිසා වීතිසිත කිසිවක් පහළ වෙන්නේ නැහැ.
වීතිසිත කිසිවක් පහළ නොවි භවාංග චලනයේ පමණක් දේවතාවක් පහළ වෙනවා. එතනින් පස්සේ නැවතත් භවාංග. කියන්නේ භවාංග සිත සෙලවෙන ආකාරයෙන් දේවතාවක් පහළ වෙනවා. එතනින් පස්සේ නැවතත් භවාංග සිතමයි පහළ වෙන්නේ. එතකොට එකම වීතිසිතක්වත් පහළ වෙන්නේ නැහැ. එතකොට භවාංග සිත අවසන් කරන්නේ ඒ પરම්පරාව අවසන් කරන්නේ භවාංග උපච්ඡේදයෙන්නේ. භවාංග උපච්ඡේදේවත් පහළ වෙන්නේ නැහැ. භවාංග චලනයේ එහෙම නැත්නම් භවාංග සිත සෙලවෙන ආකාරයෙන් දේවතාවක් පහළ වෙලා එතනින් අවසන් වෙනවා. එතනින් පස්සේ සුපුරුදු පරිදි භවාංග සිත්මයි පහළ වෙන්නේ. එතකොට මේ ඡේදනේ කාරණාව තමයි පැහැදිලි කරන්නේ. ඒ අරමුණ ගැටීමෙන් වන්නේ භවාංගයේ සෙලවීම පමණකි. චිත්තක්ෂණ 10ට වඩා ඉක්ම ප්‍රසාදයේ ගැටෙන අරමුණු වලින්ද භවාංග චලනය වේ. අතිපරිත්තාරම්මණය වීති 6ක් වන්නේ හේයි. එතකොට චිත්තක්ෂණ 10ක් ඉක්මිලා 11 වෙනි 12 වෙනි 13 වෙනි 14 වෙනි 15 වෙනි 16 වෙනි චිත්තක්ෂණ අවස්ථාවන් වලදී ඒ රූපේ ආයශය ඒ චිත්තක්ෂණ අවස්ථාවන් වලදී පවතින වේලාවේදී ద్వාරේ හැපුණට එකදු වීතිසිතක්වත් පහළ වෙන්නේ නැහැ. එකදු වීතිසිතක්වත් පහළ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ක්‍රමයෙන් අතිපරිත්තාරම්මනේ සයාකාරයි. ඒ සයාකාර වූ අතිපරිත්තාරම්මනේ අරමුණු කරගෙන අතිපරිත්තාරම්මන නැත්නම් ඒ සයාකාර වූ අතිපරිත්තාරම්මනේ නිසා සයක් වූ අතිපරිත්තාරම්මනේ වීතිසිත පහළ වෙනවා. එතකොට මේ අතිපරිත්තාරම්මන වීති වල පළවෙනි වීතිය බලමු. තියෙනවා බලන්න පළවෙනි වීතියේ අතීත භවාංග 10ක් තියෙනවා. අතීත භවාංග 10යි. ඊට පස්සේ ඊළඟට 11 වෙනි අවස්ථාවේදී තමයි භවාංග චලනය. ඊළඟට 12 වෙනි අවස්ථාවේදී භවාංග චලනය. ඊළඟට චිත්තක්ෂණ 5ක අවස්ථාවේදී භවාංග සිත්. එතකොට තී අකුර තැන් 10ක තියෙනවා. ඒ කියන්නේ අතීත භවාංග 10ක්. ඒ කියන්නේ රූපාරම්මනේ පහළ වෙලා චිත්තක්ෂණ 10ක කාලයක් ගත වෙලා තාම ප්‍රසාදේ චක්ෂු ප්‍රසාදේ මේ රූපාරම්මනේ හැපිලා නැහැ. තාම ద్వාරේ රූපාරම්මනේ හැපිලා නැහැ. එතකොට ඒ රූපාරම්මනේ හැපීම නොලබාම භවාංග සිත් 10ක් ඉක්මිලා. ඒ නිසා තමයි අතීත භවාංග 10ක් දක්වන්නේ. ඊළඟට රූපාරම්මනේ ආයුෂය චිත්තක්ෂණ 11 පවතින අවස්ථාවේදී තමයි ద్వාරේ හැපෙන්නේ. අන්නේ අවස්ථාවේදී භවාංග චලන කියන සිත. එතකොට එතන න අකුරක් දාලා තියෙන නිසායි භවාංග චලනය. ඊළඟ අවස්ථාවේදී භවාංග චලනයක්. භවාංග චලනයේ දේවතාවක් පහළ වෙනවා. ඊළඟට බලන්න නැවත තියෙන්නේ භවාංග සිත් 5ක්. ඒ රූපේ ආයශය තව චිත්තක්ෂණ 5ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී సంతානි පහළ වෙන්නේ භවාංග සිත්න 5ක්. හොඳයි. මේ කාරණාව මතකයේ තියාගන්න. මතකයේ තියාගෙන අපි මේ අතිපරිත්තාරම්මන පළවෙනි වීතිය රූප රාමු ඔස්සේ බලමින් නැවත පැහැදිලි කරගනිමු. බලන්න මුලින්ම භවාංග. ඊට පස්සෙත් නැවත භවාංගයක්. එතකොට මේ සිත්වල අරමුණ බලන්න රුවන්වැලි සෑය. ඊළඟට නැවතත් භවාංගයක්. හොඳයි. ඊළඟට අතීත භවාංගයක්. එතකොට බලන්න මෙන්න මේ අවස්ථාවේදී තමයි රූපාරම්මනේ පහළ වුණේ. නැත්නම් අභිනව රූප කලාප සමුදායක් පහළ වුණේ මේ අවස්ථාවේ තමයි මේ ගහේ. එතකොට නමුත් චක්ෂු ප්‍රසාදේ චක්ෂු ద్వාරේ ඒ අරමුණ තාම හැපෙන්නේ නැහැ.
චක්ෂුද්්වාරේ නැත්නම් ద్వාරයේ අරමුණ නොහැපි ඉක්මෙනවා. එතකොට ඒ අවස්ථාවේදී సంతානයේ පවතින භවාංග සිත අපි අතීත භවාංග නාමයෙන් හඳුන්වනවා. ආරම්මනේ ගැටීම නොලබාම ඉක්මන සිතක් මේක. මේ සිතේ අරමුණත් රුවන්වැලි සෑය. බලමු ඊළඟට නැවත පහළ වෙන්නේ අතීත භවාංග සිතක්. ඊළඟට තුන්වෙනි සිතත් අතීත භවාංග සිතක්. ඊළඟට හතරවෙනි සිතත් අතීත භවාංග සිතක්. ඊළඟට පස්වෙනි සිතත් අතීත භවාංග සිතක්. මේ හැම සිතකම අරමුණ රුවන්වැලි සෑය. හයවෙනි සිතත් අතීත භවාංග සිතක්. ඊළඟට හත්වෙනි සිතත් අතීත භවාංග සිතක්. ඊළඟට අටවෙනි සිතත් අතීත භවාංග සිතක්. ඊළඟට නවවෙනි සිතත් අතීත භවාංග සිතක්. ඊළඟට 10 වෙනි සිතත් අතීත භවාංග සිතක්. එතකොට බලන්න දැන් රූපාරම්මණයේ පහළ වෙලා චිත්තක්ෂණ 10ක ආයශයක් රූපාරම්මණයට ගෙවිලා තාම ద్వාරේ හැපුන්නේ නැහැ අරමුණ. නැහැපෙන්න හේතුව තමයි මේ අරමුණ බොහොම අප්‍රකටයි. එක්ක මේ අරමුණ ඊටාම කුඩයි, එහෙම නැත්නම් ඊටාම දුර තියෙන්නේ, එහෙම නැත්නම් ආලෝකය ඊටාම මදයි. මෙන්න මේ හේතු නිසා මේක අප්‍රකට අරමුණක්. ඒ නිසා අර කලින්ම ద్వාරේ හැපුන්නේ නැහැ. දැන් චිත්තක්ෂණ 10ක ආයශයක් මේ රූපාරම්මණයට ගත වෙලා. චිත්තක්ෂණ 10ක ආයශයක් ඉක්මිලා. එතකොට මේ අවස්ථාවේදී රූපාරම්මණය පහළ වුණු තැන් පටන් సంతානේ පහළ වුණු සිත් ටික තමයි මේ අතීත භවාංග නාමයෙන් දක්වලා තියෙන්නේ. ඒ හැම හිතකම අරමුණ රුවන්වැලි සෑය. හොඳයි ඊළඟ අවස්ථාව අපි බලමු. මෙන්න මේ අවස්ථාවේදී තමයි ద్వාරේ හැපෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී సంతානේ පහළ වෙන භවාංග සිත සෙලවෙන ආකාරයෙන් තමයි පහළ වෙන්නේ. ඒ නිසා ඒකට භවාංග චලනය කියලා කියනවා. නමුත් මේ භවාංග චලනයේ අරමුණ මොකක්ද? රුවන්වැලි සෑයමයි. අර ඉදිරියේ තියෙන ගස නෙවෙයි. රුවන්වැලි සෑයමයි. ඊළඟට නැවත සිතක් පහළ වෙනවා අපි බලමු. ඒ සිතත් භවාංග චලනමයි. ඒ කියන්නේ අර භවාංග සිත සෙලවෙන ආකාරයෙන්ම නැවතත් පහළ වෙනවා. ඒකට ඒ සිතේ අරමුණත් මොකද්ද? රුවන්වැලි සෑය. ඒකට ඉදිරියේ තියෙන ගහ නෙවෙයි අරමුණ. ඊළඟට බලන්න දැන් 11 12 අවස්ථාවේදී භවාංග චලන. ඊළඟට නැවත භවාංග. එතකොට ඒ සිතේ අරමුණ රුවන්වැලි සෑය. දැන් රූපාරම්මණයේ ආයශය චිත්තක්ෂණ 13 පවතින අවස්ථාව. ඊළඟට නැවත භවාංග. ඊළඟට නැවතත් භවාංග. ඊළඟට නැවතත් භවාංග. දැන් රූපාරම්මණයට චිත්තක්ෂණ 16ක ආයශයක් ඉක්මිලා. තව එක චිත්තක්ෂණයක ආයශයක් පමණයි ඉතිරිලා තියෙන්නේ. බලමු මේ වෙලාවේදී సంతානේ පහළ වෙන්නේ භවාංග සිතක්මයි. එතකොට බලන්න ඉදිරියේ තියෙන කොටුවේ අපි දක්වන්නේ ඒ සිතේ තියෙන අරමුණනේ. එතකොට මේ කොටුවේ සෑම සිතකම මෙතන මේ දක්වලා තියෙන සිත් 17ෙම අරමුණ හැටියට ඉදිරියට දෙන්නේ රුවන්වැලි සෑය පමණයි. එහෙමනම් මේ සිත් 17න් එකම සිතකින්වත් අර මේ ඉදිරියේ තියෙන ගස අරමුණු කරන්නේ නැහැ. එහෙමනම් මේ චිත්ත වීතියේදී ඒ පුජ්‍යලයා ඒ ద్వාරේ හැපුණු දේ දකින්නෙම නැහැ. ඒ ద్వාරේ හැපුණු දේ දකින්නෙම නැහැ. මොකද ඒක දැකීමට එකම සිතක්වත් පහළ වෙන්නේ නැහැ. මෙතන දක්වලා තියෙන සිත් 17ම භවාංග සිත්. කොටසක් අතීත භවාංග නාමයෙන් දක්වනවා, කොටසක් භවාංග චලන නාමයෙන්, කොටසක් භවාංග. ඒ නිසා මේ රූපාරම්මණයේ ద్వාරේ හැපුණට මේ රූපාරම්මණයේ දැකීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ චිත්ත වීතියේදී.
එතකොට මේ හැම සිතකම අරමුණ උනේ රුවන්වැලි සෑය. එතකොට දක්වනවා මෙන්න මේ අති පරිත්තාරම්මන වීති ඇත්තටම හිස් වීති. මේ වීති වලින් රූපාරාම ద్వාරේ හැපෙන දේ දැක ගන්නෙම නැහැ. හොඳයි. එතකොට තමන්ට නැවතත් බලන්න පුළුවන්. එතකොට මේ සිත්වල අරමුණ මොකක්ද කියන එක නැවත තමන් බලන්න. ඒකට භවාංග සිත් අපිට ඊට පස්සේ දක්වන්න පුළුවන් තව. හොඳයි. නැවත භවාංග සිත්. නැවතත් භවාංග සිත්. නැවතත් භවාංග සිත්. ඒකට අපි නැවත මුල ඉඳලා මේ වීතිය එක වතාවක් බලමු. එතකොට රූපාරම්මණය හැපෙන අවස්ථාව ద్వාරේ බලන්න. ඒ වෙලාවේදී సంతානි පහළ වෙන සිත මොකක්ද කියලා බලන්න. ඒ වෙලාවේදී සිතේ අරමුණ මොකක්ද කියන එක බලන්න ඕනේ. මේ පළවෙනි අති පරිත්තාරම්මන චිත්ත වීති. අතීත භවාංග. අතීත භවාංග. තුන්වෙනි අතීත භවාංගේ. ඊළඟට හතරවෙනි අතීත භවාංගේ. ඊළඟට පස්වෙනි අතීත භවාංගේ. ඊළඟට හයවෙනි අතීත භවාංගේ. ඊළඟට හත්වෙනි අතීත භවාංගේ. ඊළඟට අටවෙනි අතීත භවාංගේ. ඊළඟට නවවෙනි අතීත භවාංගේ. ඊළඟට 10 වෙනි අතීත භවාංගේ. භවාංග චලනයේ. ඊළඟට 12 භවාංග චලන. ඊළඟට නැවත භවාංග. ඊළඟට භවාංග. ඊළඟට භවාංග. ඊළඟට නැවතත් භවාංග. ඊළඟට නැවතත් භවාංග. එතකොට මේ භවාංගේ නිරුද්ධ වෙනවත් එක්කම බලන්න රූපාරම්මණී ආයුෂයත් අවසන් වෙනවා. ඊට පස්සේ නැවත සුපුරුදු පරිදි තත් භවාංග පහළ වෙනවා. භවාංග. භවාංග. හොඳයි. එතකොට දැන් පිරිසට පැහැදිලි මේ පළවෙනි අති පරිත්තාරම්මන වීතිය. එතකොට මේ වීතියේ එකදු වීතිසිතක්වත් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ద్వාරයේ ගැටෙන රූපාරම්මණයේ ගනිමින් ඒ දකිමින් එකම සිතක්වත් පහළ වෙන්නේ නැහැ. ඒකට වීතිසිත ආරම්භ වෙන්නේ පංචද්වාරා වජ්ජනේ පටන්. ඒ පංචද්වාරා වජ්ජනේ පටන් එකදු වීතිසිතක්වත් මේ චිත්ත වීති වල පහළ වෙන්නේ නැහැ. භවාංග චලනයේ දෙවතාවක් වෙනවා. පහළ වෙනවා එච්චරයි. එතකොට අපි බලමු මේ චිත්ත වීතිය මේ අඳින හැටි. නැත්නම් මේ වීති සටහන දක්වන හැටි. ඒකට පළවෙනි අති පරිත්තාරම්මන වීතිය. චක්ෂුද්වාරික පළමු වන අති පරිත්තාරම්මන වීති සටහන බලන්න. තී අකුර තියෙනවා තැන් 10ක. ඒ කියන්නේ අතීත භවාංග 10යි. ඊට පස්සේ ඊළඟට න කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ භවාංග චලන 11 12 අංක. ඊළඟට 13 14 15 16 17 ඒ අවස්ථා පහේදීම භවාංග සිත් පහළ වෙන්නේ. ඒතර රූපාරම්මණී ආයශේ පළවෙනි චිත්තක්ෂණේ පටන් 17 වෙනි චිත්තක්ෂණේ දක්වා පහළ වෙන සිත් ටික තමයි මේ දක්වලා තියෙන්නේ. ඒකට චක්ෂුද්වාරික පළවෙනි අතිපරිත්තාරම්මන වීතිය සටහන් කරන්නේ මෙන්න මේ ක්‍රමයෙන්. ඒ වීති සිත් එකක්වත් නැහැ.
හොඳයි. ඊළඟට අපිට තියෙන්නේ අති පරිත්තාරම්මන වීතිය වල දෙවෙනි වීතිය. චක්ෂුද්වාරික දෙවෙනි අති පරිත්තාරම්මන වීතිය. එතකොට මෙන්න මේ දෙවෙනි අති පරිත්තාරම්මන වීතියේ අතීත භවාංග 11ක් දක්වනවා. අතීත භවාංග 11යි. ඒ කියන්නේ අතීත භවාංග 11ක් පහළ වෙනවා කියලා කියන්නේ රූපාරම්මනේ පහළ වෙලා චිත්තක්ෂණ 11ක කාලයක් මේ රූපාරම්මනේ ద్వාරේ හැපෙන්නේ නැහැ. රූපාරම්මනේ පහළ වෙලා චිත්තක්ෂණ 11ක කාලයක් යන තෙක්ම මේ රූපාරම්මනේ ద్వාරේ හැපෙන්නේ නැහැ. ඒතකොට 12 වෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී තමයි ద్వාරේ හැපෙන්නේ. ඒ අවස්ථාවේදී භවාංග චලන සිත පහළ වෙනවා. ඊළඟ අවස්ථාවේදීත් 13 වෙනි අවස්ථාවේදීත් භවාංග චලන සිතමයි පහළ වෙන්නේ. ඒතකොට භවාංග චලනේ දෙවතාවක් පහළ වෙනවා. ඊළඟට මේ රූපාරම්මණයට තව චිත්තක්ෂණ 4 කාශ්‍යයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී సంతානෙ පහළ වෙන්නේ භවාංග සිත්මයි. භවාංග සිත්මයි. හොඳයි. අපි ඒකත් බලමු රූප රාමෝස්සේ. එතකොට දෙවෙනි චක්ෂුද්වාරික දෙවෙනි අති පරිත්තාරම්මන වීතිය චිත්ත වීතිය. මුලින්ම භවාංග සිත්. තාම වර්තමාන රූපාරම්මණي පහළ වෙලා නැහැ. හොඳයි. ඊළඟට නැවත භවාංග. ඊළඟට නැවතත් භවාංග සිත. ඊළඟට බලන්න අතීත භවාංග. දැන් මෙන්න මේ අවස්ථාවේදී තමයි වර්තමාන රූපාරම්මණي පහළ වුනේ. ඒකට මේ අවස්ථාවේදී ద్వාරේ හැපීමක් නැහැ. රූපාරම්මණي හැපීම නොලබාම ඉක්මනු සිතක් නිසා මේ භවාංග සිත අතීත භවාංග නාමයෙන් දක්වනවා. හොඳයි. ඊළඟට පහළ වෙන්නේ බලන්න අතීත භවාංග සිතක්. ඊළඟට නැවතත් අතීත භවාංග. ඊළඟට නැවතත් අතීත භවාංග. ඊළඟට නැවතත් අතීත භවාංග. ඊට පස්සේ නැවතත් අතීත භවාංග. නැවතත් අතීත භවාංග. ඊට පස්සේ නැවතත් අතීත භවාංග. ඊළඟට 9 වෙනි අවස්ථාවේදීත් අතීත භවාංග. 10 වෙනි අවස්ථාවේදීත් අතීත භවාංගයක්. 11 වෙනි අවස්ථාවේදී අතීත භවාංගයක්. දැන් බලන්න මේ වෙනකොට මේ රූපාරම්මණය පහළ වෙලා චිත්තක්ෂණ 11ක ආයශයක් ඉක්මිලා. එතෙක් ద్వාරේ හැපුන්නේ නැහැ. මේ රූපාරම්මණය. ඊළඟ අවස්ථාවේදී බලන්න චිත්තක්ෂණ 12 අවස්ථාව. අන්න මේ අවස්ථාවේදී තමයි ద్వාරේ හැපෙන්නේ මේ රූපාරම්මණය. ඒ අවස්ථාවේදී භවාංග සිත සෙලවෙන ආකාරයෙන් පහළ වෙනවා. ඒකට අපි කියනවා භවාංග චලනී කියලා. ඊළඟ අවස්ථාවේදී සාන්තානී පහළ වෙන්නේ භවාංග චලනීයම තමයි. ඊළඟ සිතත් භවාංග සිතත් සෙලවෙන ආකාරයෙන් පහළ වෙන නිසා එකට භවාංග චලනී කියලා කියනවා. ඊට පස්සේ නැවතත් පහළ වෙන්නේ භවාංග සිත්මයි. බලන්න. භවාංග. ඊළඟටත් නැවත භවාංග. භවාංග. ඊළඟට 17 භවාංග. දැන් මේ අවස්ථාව වෙනකොට රූපාරම්මණී ආයුෂ චිත්තක්ෂණ 17ක් සම්පූර්ණ වෙලා. එතකොට මේ භවාංග සිත නිරුද්ධ වෙනවත් එක්කම රූපාරම්මණී ආයුෂයත් අවසන් වෙනවා. එතකොට මේ සිත් 17න් එකදු සිතකින්වත් අර රූපාරම්මණී ගත්තේ නැහැ, අරමුණු කරේ නැහැ. සියල්ලම භවාංග සිත්. මේ හැම සිතකම අරමුණ බලන්න රුවන්වැලි සෑය. හොඳයි. ඊට පස්සේ නැවත සුපුරුදු පරිදි භවාංග සිත්
තවත් චිත්ත වීතියක් පහළ වෙන තෙක් භවාංග සිත් පහළ වෙනවා. භවාංග. එතකොට දැන් මේ චිත්ත වීතියේදී Tamanට පැහැදිලි රූපාරම්මණය පහළ වෙලා චිත්තක්ෂණ 11ක ආයුෂයක් ඉක්මන තෙක් ద్వාරේ ඒ අරමුණ හැපුන්නේ නැහැ. එතකොට 12 වෙනි අවස්ථාවේදී තමයි චිත්තක්ෂණ අවස්ථාවේදී තමයි ద్వාරේ රූපාරම්මණය හැපුණේ. ඊට පස්සේ භවාංග චලනයේ දේවතාවක් පහළ වුණා. ඊට පස්සේ චිත්තක්ෂණ 4ක ආයුෂයක් ඉතුරු වුණා. ඒ අවස්ථාවේදී භවාංග සිත්මයි පහළ වුණේ. අපි බලමු වීතියට අදාළ වීති සටහන. එතකොට බලන්න අතීත භවාංග 11යි. ඊළඟට 12 වෙනි අවස්ථාවේදී භවාංග චලනයක්, 13 වෙනි අවස්ථාවේදී භවාංග චලනයක්, අවසාන චිත්තක්ෂණ 4 අවස්ථාවේදී භවාංග සිත් 4ක්. T අකුරෙන් දක්වලා තියෙන්නේ මේ අතීත භවාංග 11. ඊළඟට න අකුරු දෙකක් තියෙනවා. ඒ අවස්ථාව භවාංග චලන අවස්ථාව. ඊළඟට 14 15 16 17 කියන අංක ඒ දක්වන්නේ රූපාරම්මණී චිත්තක්ෂණ 14 අවස්ථාව, 15 අවස්ථාව, 16 අවස්ථාව, 17 අවස්ථාව. ඒ අවස්ථාවේදී సంతాනි භවාංග සිත් පහළ වෙන්නේ. ඒතර චක්ෂුද්්වාරික දෙවෙනි අති පරිත්තාරම්මන වීති සටහන. වීතිය අඳින්නේ මෙන්න මේ ආකාරයට. මේ ආකාරයටයි අඳින්නේ. හොඳයි. ඊළඟට අපිට තියෙන්නේ තුන්වෙනි චක්ෂුද්්වාරික තුන්වෙනි අති පරිත්තාරම්මන චිත්ත වීතිය. තුන්වෙනි අති පරිත්තාරම්මන වීතිය. එතකොට මේ වීතියේදී දක්වනවා අතීත භවාංග 12ක්. අතීත භවාංග 12ක්. ඒ කියන්නේ රූපාරම්මණය පහළ වෙලා චිත්තක්ෂණ 12ක ආයුෂයක් රූපාරම්මණයට ගෙවෙන තෙක් ద్వාරේ මේ අරමුණ හැපෙන්නේ නැහැ. ඒතර 13 වෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී තමයි ద్వාරේ හැපෙන්නේ. එතකොට ඒ හැපීම නිසා භවාංග චලනයේ පහළ වෙනවා. ඊළඟටත් භවාංග චලනයමයි පහළ වෙන්නේ. එතකොට භවාංග චලනයේ දේවතාවක් පහළ වෙනවා. ඊළඟට රූපාරම්මණයට තවත් චිත්තක්ෂණ 3ක ආයුෂයක් ඉතුරු වෙනවා. ඒ අවස්ථාවේදී නැවතත් භවාංග සිත්මයි පහළ වෙන්නේ. එතකොට දැන් මේ කාරණාව නැත්නම් මේ තුන්වෙනි අති පරිත්තාරම්මන චිත්ත වීතියක් Tamanට පැහැදිලි. ඒකට අපි පළවෙනි සහ දෙවෙනි අති පරිත්තාරම්මන වීති දෙක පමණයි රූප රාම ඔස්සේ පිරිසට පැහැදිලි කළේ. ඉතින් නමුත් මේ තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි චිත්ත වීතිත් ඒ අනුසාරයෙන් Tamanට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපි බලමු මේ තුන්වෙනි අති පරිත්තාරම්මන චිත්ත වීතියේ වීති සටහන. චක්ෂුද්්වාරික තෙවෙනි අති පරිත්තාරම්මන වීති සටහන. එතකොට 12 අංකයේ දක්වාම තියෙන්නේ T අකුර. ඒ කියන්නේ අතීත භවාංග 12ක් පහළ වෙනවා. ඊළඟට න දේවතාවක් තියෙනවා 13 14 අංක යටතේ. කියන්නේ භවාංග චලන දෙකක්. ඊළඟට ඉතිරි චිත්තක්ෂණ 3ක අවස්ථාවේදී භවාංග සිත් 3ක් පහළ වෙනවා. හොඳයි. එතකොට අපි ඉගෙන ගත්තේ චක්ෂුද්්වාරික තුන්වෙනි අති පරිත්තාරම්මන වීති සටහන. ඊළඟට අපිට තියෙන්නේ හතරවෙනි අති පරිත්තාරම්මන වීතිය ඉගෙන ගන්න. ඒකට බලන්න හතරවෙනි චක්ෂුද්්වාරික අති පරිත්තාරම්මන වීතියේදී අතීත භවාංග 13ක් තියෙනවා. අතීත භවාංග 13ක්. ඒ කියන්නේ රූපාරම්මණය පහළ වෙලා චිත්තක්ෂණ 13ක ආයුෂයක් ඉක්මන තෙක්ම රූපාරම්මණයේ ద్వාරේ හැපෙන්නේ නැහැ. ඊළඟට 14 වෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී රූපාරම්මණයේ ආයුෂයේ 14 වෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී තමයි ద్వාරේ හැපෙන්නේ. ඒ අවස්ථාවේදී භවාංග චලනයේ ඒ පහළලා නිරුද්ධ වුණාට පස්සේ නැවතත් භවාංග චලනයක්.
ඊට පස්සේ තවත් චිත්තක්ෂණ දෙකක ආයුෂයක් රූපාරම්මණයට ඉතුරු වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී භවාංග සිත් දෙකක්ම సంతානෙ පහළ වෙනවා. හොඳයි අපි බලමු 4 වෙනි අති පරිත්තාරම්මන වීතිය. වීති සටහන් ඔස්සේ. බලන්න චක්ෂුද්්වාරික සිව්වන අති පරිත්තාරම්මන වීති සටහන. එතකොට චිත්තක්ෂණ 13ක් කාලයක් පහළ වෙන්නේ අතීත භවාංග. T අකුර දාලා තියෙන එකයි 13 අංකයේ දක්වා. ඊළඟට 14 15 අංක 2 යටතේම තියෙන්නේ න කියන්නේ භවාංග චලන දෙකක්. ඊළඟට 16 17 නැවත භවාංග සිත් දෙකක් පහළ වෙනවා. එතනින් රූපාරම්මණය ආයුෂයේ අවසන් වෙනවා. හොඳයි. ඊළඟට අපිට තියෙන්නේ 5 වෙනි අති පරිත්තාරම්මන වීතිය. බලන්න මේකෙදි අතීත භවාංග 14ක් දක්වනවා. අතීත භවාංග 14ක්. ඊට පස්සේ ඒ කියන්නේ රූපාරම්මණය පහළ වෙලා චිත්තක්ෂණ 14ක කාලයක් ගත වෙන තෙක්ම ඒ රූපාරම්මණයේ ద్వාරේ හැපිලා නැහැ. ඒකට ద్వාරේ ඉක්මුණු අවස්ථාවේදී පහළ වෙලා තියෙන අතීත භවාංග 14ක්. ඊට රූපාරම්මණයේ ආයුෂයේ 15 වෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී තමයි ద్వාරේ හැපෙන්නේ. ඒ අවස්ථාවේදී භවාංග චලනයක් ඒ නිරුද්ධ වුණාට පස්සේ නැවතත් භවාංග චලනයක් ඊට පස්සේ එක චිත්තක්ෂණයක ආයුෂයක් පමණයි රූපාරම්මණයට ඉතුරු වෙන්නේ. ඒ අවස්ථාවේදී භවාංග සිතක් సంతානෙ පහළ වෙනවා. හොඳයි ඒකත් අපි වීති සටහන් ඔස්සේ බලමු. එතකොට 5 වෙනි චක්ෂුද්්වාරික අති පරිත්තාරම්මන වීති සටහන. බලන්න. එතකොට 14 අංකයේ දක්වාම තියෙන්නේ T අකුරු. ඒ කියන්නේ අතීත භවාංග. 15 වෙනි අංකයේ සහ 16 වෙනි අංකයේ යටතේ න තියෙනවා. ඒ කියන්නේ භවාංග චලන දෙකක්. ඊළඟට 17 වෙනි අවස්ථාවේදී භවාංග සිතක් సంతානි පහළ වෙනවා. ඒතර බාණ්ඩ කිසිම වීති සිතක් මේ චිත්ත වීති වල නැහැ. මේක චක්ෂුද්්වාරික 5 වෙනි අති පරිත්තාරම්මන වීති සටහන. හොඳයි. ඊළඟට අපිට තියෙන්නේ 6 වෙනි චක්ෂුද්්වාරික අති පරිත්තාරම්මන වීති සටහන. එතකොට මේ වීති මෙන්න මේ චිත්ත වීතියේදී අතීත භවාංග 15ක් තියෙනවා. අතීත භවාංග 15ක්. ඒ කියන්නේ රූපාරම්මණයේ පහළ වෙලා චිත්තක්ෂණ 15ක ආයුෂයක් ගෙවෙන තෙක්ම ඒ රූපාරම්මණයේ ద్వාරේ හැපිලා නැහැ. ద్వාරේ හැපිලා නැහැ. එතකොට 16 වෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී තමයි රූපාරම්මණයේ ආයුෂයේ 16 වෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී පවතින විට තමයි මේ රූපාරම්මණයේ ద్వාරේ හැපිලා තියෙන්නේ. අන්න එතකොට භවාංග චලනයක් 16 වෙනි සිත හැටියට දක්වනවා. ඊළඟට 17 වෙනි සිතත් භවාංග චලන සිතක්ම තමයි. හොඳයි. එතකොට ඒ අවසාන අති පරිත්තාරම්මන වීතියත් අපි බලමු. වීති සටහන් ඔස්සේ බලන්න චක්ෂුද්්වාරික 6 වෙනි අති පරිත්තාරම්මන වීති සටහන. එතකොට 15 වෙනි අංකය දක්වාම අතීත භවාංග. ඊළඟට 16 17 අවස්ථාව කියලා කියන රූපාරම්මණයේ 16 වෙනි ආයුෂයේ 16 වෙනි චිත්තක්ෂණේ පවතින මොහොත 17 කියන්නේ රූපාරම්මණයේ ආයුෂයේ 17 වෙනි චිත්තක්ෂණේ පවතින අවස්ථාව. එතකොට රූපාරම්මණයේ ආයුෂයේ 16 වෙනි චිත්තක්ෂණේ පවතින අවස්ථාවේදී තමයි රූපාරම්මණයේ ద్వාරේ හැපෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී භවාංග චලනයක් පහළ වෙනවා. ඊළඟ අවස්ථාවේදී භවාංග චලනයක්මයි පහළ වෙන්නේ. එතකොට මේ චිත්ත වීතියේදී අතීත භවාංග 15යි භවාංග චලන 2යි. කිසිම වීති සිතක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ අති පරිත්තාරම්මන වීති 6ම හිස් වීති හැටියටයි දක්වන්නේ. මොකද ద్వාරේ හැපෙන අරමුණ මේ වීති 6 එකම සිතකින්වත් ගන්නෙ නැහැ. අරමුණු කරන්නේ නැහැ.
ద్වාරේ හැපෙන අරමුණ දකින්නේ නැහැ. එතකොට මේ වීති පහළ වෙන පුජ්‍යලයට ඒ අරමුණ දැක ගන්න පුළුවන්කමක් නැහැ. අරමුණ නොදකම ඉක්මනවා. හොඳයි. එතකොට දැන් අපි ඔය ඉගෙන ගත්තේ චක්ෂුද්වාරික චිත්ත වීති. චක්ෂුද්වාරික වීති කියලා කියන්නේ වර්තමාන රූපාරම්මණයේ චක්ෂු ප්‍රසාදේ ගැටීම හේතුවෙන් පහළ වෙන චිත්ත වීති. වර්තමාන රූපාරම්මණයේ චක්ෂු ප්‍රසාදේ එහෙම නැත්නම් චක්ෂුද්වාරයේ ගැටීම හේතුවෙන් පහළ වෙන වීති තමයි චක්ෂුද්වාරික චිත්ත වීති කියලා කියන්නේ. ඒ චක්ෂුද්වාරික චිත්ත වීති වල අවසාන කොටස වන චක්ෂුද්වාරික අතිපරිත්තාරම්මන වීති 6යි අපි ඉගෙන ගත්තේ. එතකොට අපි නැවත මතක් කරගනිමු අපි ඉගෙනගත්තු චිත්ත වීති මෙතෙක් ඉගෙනගත්තු චිත්ත වීති මොනවද කියලා රූප සටහනක් ඇසුරෙන්ම මතක් කරගමු. බලන්න එතකොට අපි චිත්ත වීති යටතේ මේ පංචද්වාර වීති ඉගෙන ගන්නයි මුලින්ම ආරම්භ කරේ. ඒ පංචද්වාර වීති වලත් චක්ෂුද්වාර වීති තමයි අපි මුලින්ම ඉගෙන ගත්තේ. එතකොට ඒ වීති යටතේ අපි මුලින්ම අති මහන්තාරම්මන වීතිය ඉගෙන ගත්තා. ඊළඟට මහන්තාරම්මන වීති 2 ඉගෙන ගත්තා. ඊළඟට පරිත්තාරම්මන වීති 6 ඉගෙන ගත්තා. ඊළඟට අවසාන කොටස වන අති පරිත්තාරම්මන වීති 6ත් අපි අද ඉගෙන ගත්තා. එතකොට චිත්ත වීති 15යි. මේ වෙනකොට අපි චක්ෂු පංචද්වාර වීති යටතේ තියෙන චක්ෂුද්වාර වීති 15ම අපි ඉගෙනගෙන අවසන් කරා. ඊට පස්සේ අපිට තියෙන්නේ සෝතද්වාර වීති. පංචද්වාර වීති යටතේ තියෙන දෙවෙනි කොටස වෙන සෝතද්වාර වීති අපිට ඉගෙන ගන්න තියෙනවා. සෝතද්වාර වීති. හොඳයි. එතකොට සෝතද්වාර වීති ආදී කියන පාඩමක් කියවන්න. අවසරයි ස්වාමීනි. සෝතද්වාර වීති ආදිය ඉපිද එක් චිත්තක්ෂණයක් ගත වූ ශබ්දාරම්මණය සෝත ප්‍රසාදයෙහි ගැටීමෙන් සෝතද්වාර අතිමහන්තාරම්මන වීතිය ඇතිවේ. චක්ෂුර්ද්වාර අතිමහන්තාරම්මන වීතියට වඩා එහි ඇති වෙනස චක්කු විඥාණය ඇති වුණු තැන සෝත විඥාණය ඇතිවීම පමණකි. සෝතද්වාර වීති 15ම චක්ෂුර්ද්වාර වීති අනුව තේරුම් ගත යුතුය. ගාහන ජීවහා කාය ద్వාර වීති වලත් වෙනස පංචද්වාරා වජ්ජනයට අනතුරුව ගාහන ජීවහා කාය විඥානයන් ඇතිවීම පමණකි. පංචද්වාර වීති 50ෙකි. රූප ශබ්දාදී අරමුණු ඉතා හොඳට දැනෙන්නේ අතිමහන්තාරම්මන වීතිවල සිත්වලටය. මහන්තාරම්මන වීතිවල සිත්වලට අරමුණු හොඳට දැනේ. ජවන චිත්තයක් නූපදනා බැවින් පරිත්තාරම්මන වීතිවලට අරමුණු හොඳට නොදැනේ. ඒවායෙන් වන දැනීම ඉතා දුබලය. රූපාරම්මණය ගැන පරිත්තාරම්මන වීති ඇතුවහොත් සිහිනෙන් දුටුවා වැනි පෙනුනා නොපෙනුනා වැනි දුබල දැනීමක් ඇතිවේ. ශබ්දාරම්මණය ගැන පරිත්තාරම්මන වීති ඇති වූ කල්හිද ඇසුනා නොඇසුනා වැනි දුබල දැනීමක් ඇතිවේ. අනෙක් අරමුණු වල දැනීමත් එසේමය. අතිපරිත්තාරම්මණයෙහි වීතිසිත ඇති නොවන බැවින් ඒ අරමුණු පිළිබඳ දැනීමක් සම්පූර්ණයෙන්ම ඇති නොවේ. ඒ වීති වලින් කිසිම ප්‍රයෝජනයක් නැත. හොඳයි. සෝතද්වාර වීති ආදී
බලන්න දැන් අපි චක්ෂුද්වාර වීති චක්ෂුද්වාරික වීති 15ම ඉගෙන ගත්තා. එතකොට අපිට දැන් තියෙන්නේ සෝතද්වාර වීති ඉගෙන ගන්න. එතකොට ඉපිද එක් චිත්තක්ෂණයක් ගත වූ ශබ්දාරම්මණී සෝත ප්‍රසාදයේ ගැටීමෙන් සෝතද්වාර අතිමහන්තාරම්මන වීතිය ඇතිවේ. සෝතද්වාරික වීති කියලා කියන්නේ සෝතද්වාරේ එහෙම නැත්නම් සෝත ප්‍රසාදයේහි වර්තමාන ශබ්දාරම්මණී ගැටීම හේතුවෙන් පහළ වෙන චිත්ත වීති. කොට සෝතද්වාරේහි නැත්නම් සෝත ප්‍රසාදේහි වර්තමාන ශබ්දාරම්මණී ගැටීම හේතුවෙන් පහළ වෙන චිත්ත වීති වලට කියනවා සෝතද්වාරික වීති කියලා. නැත්නම් සෝතද්වාර වීති. සෝතද්වාර චිත්ත වීති. එතකොට සෝතද්වාර චිත්ත වීති වලත් මුලින්ම අපි ගත්තොත් අති මහන්තාරම්මන වීතිය. ඒ කියන්නේ වර්තමාන ශබ්දයක් පහළ වෙලා නැත්නම් ශබ්දයක් ඉපදිලා එක චිත්තක්ෂණයක ආයුෂයක් ඉක්මිලා ඒ ශබ්දාරම්මණයේ දෙවෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී සෝත ප්‍රසාදේ හැපීමෙන් එය අරමුණු කරගෙන සෝතද්වාරික අති මහන්තාරම්මන චිත්ත වීතිය හට ගන්නවා. එතකොට ඒ ශබ්දාරම්මණයේ පහළ වෙලා චිත්තක්ෂණයක ආයුෂයක් ඉක්මිලා දෙවෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී සෝතද්වාරේ හැපෙනවා නම් ඒක අති මහන්තාරම්මණයක්. ඒ අති මහන්තාරම්මණයේ ගනිමින් ඒ අරමුණු කරමින් පහළ වෙන චිත්ත වීතියට කියනවා අති මහන්තාරම්මන වීතිය කියලා. එතකොට මේ අති මහන්තාරම්මන වීතිය සෝතද්වාරික අති මහන්තාරම්මන වීතියක්. එතකොට මේ චිත්ත වීතියත් අර මේ චිත්ත වීතියත් පහළ වෙන වීති සිත් හරියට අර චක්ෂුද්වාරික අති මහන්තාරම්මන වීතියේ වීති සිත් වගේමයි. වෙනසකට තියෙන්නේ චක්ෂුද්වාරික අති මහන්තාරම්මන වීතියේදී ඒ රූපාරම්මණය දකිමින් පහළ වුණේ චක්කු විඥාන සිතනේ. මෙතනදී ශබ්දාරම්මණය අසමින් ගනිමින් පහළ වෙන්නේ සෝත විඥාන සිත. උපේක්ෂා සහගත සෝත විඥාන සිත් දෙකින් එකක්. එච්චරයි වෙනසකට තියෙන්නේ. එතකොට අර එක චිත්තක්ෂණයක ආයුෂයක් ඉක්මලා ශබ්දාරම්මණයේ දෙවෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී ද්වාරේ හැපුණට පස්සේ සෝත ප්‍රසාදේ හැපුණට පස්සේ භවාංග චලන ඊට භවාංග පච්ඡේද ඊළඟට පංචද්වාරා වජ්ජනේ ඊළඟට සෝත විඥානි ඊළඟට සම්පටිච්ඡනේ සම්තීරණේ වොත්තපනේ ඊළඟට කාම ජවන් 29න් එකක් හත් වතාවක් පහළ වෙනවා. ඒතර කාම ජවන් 29 මොනවද? අකුසල් සිත් 12 ඊළඟට හසිතුප්පාද සිත ඊළඟට කාමාවචර සෝබන කුසල් සිත් 8 ඊළඟට ක්‍රියා සිත් 8 කාමාවචර සෝබන ක්‍රියා සිත් 8. මේ 29 තමයි කාම ජවන් 29 කියලා කියන්නේ. මේ 29න් එකක් පහළ වෙනවා හත් වතාවක්. ඊළඟට තදාරම්මන කෘත්‍ය සිද්ධ කරමින් තදාරම්මන කෘත්‍ය කරන සිත් 11න් එකක් දේවතාවක් පහළ වෙනවා. එතකොට මේ අවස්ථාව වෙනකොට දෙවෙනි තදාරම්මනයේ නිරෝධයත් එක්කම වර්තමාන ශබ්දාරම්මණයත් නිරුද්ධ වෙනවා. වර්තමාන ශබ්දාරම්මණයේ තාවිෂය අවසන් වෙනවා. ඊළඟට නැවත භවාංග සිත්ම පහළ වෙනවා. එතකොට මේක සෝතද්වාරික අති මහන්තාරම්මන වීතිය. සෝතද්වාරික අති මහන්තාරම්මන වීතිය. හොඳයි. අපි බලමු මේ සෝතද්වාරික අති මහන්තාරම්මන වීතියත් රූප රාමුව ඔස්සේ මුලින්ම භවාංග නැවතත් භවාංග නැවතත් භවාංග
අතීත භවාංග අවස්ථාව බලන්න. මෙන්න මේ අවස්ථාවේදී තමයි මේ සීනුවෙන් ශබ්දේ නිකුත් වෙන්නේ. එහෙම නැත්නම් වර්තමාන ශබ්දාරම්භණයේ පහළ වෙන අවස්ථාව. අර මුල් භවාංග සිත අවස්ථාවේදී සීනුව තිබුණට සීනුවෙන් ශබ්දේ පිට වෙන්නේ මේ අවස්ථාවේදී. ඒකට ඒ කියන්නේ වර්තමාන ශබ්දාරම්භණයේ පහළ වුණු අවස්ථාව. එතකොට ඒ මුල්ම අවස්ථාවේදී නැත්නම් ශබ්දාරම්භණයේ පහළ වෙලා දැන් චිත්තක්ෂණයේ කාශ්‍යයක් ගෙවෙන තෙක් තාම ద్వාරේ හැපෙන්නේ නැහැ. එතකොට ඒ ద్వාරේ නොහැපි ඒ අවස්ථාවේ ශබ්දේ පවතින ඒ අවස්ථාවේදී సంతානේ පහළ වෙන්නේ භවාංග සිතක් අපි එකට කියනවා අතීත භවාංගය කියලා. ඒ ශබ්දාරම්භණයේ හැපීම නොලබාම ඉක්මන සිත. දැන් බලන්න දැන් පළවෙනි චිත්තක්ෂණ අවස්ථාව කියන්නේ වර්තමාන ශබ්දාරම්භණයේ පළමු වන චිත්තක්ෂණ අවස්ථාව මේ ආශ්‍රේ පළවෙනි චිත්තක්ෂණ අවස්ථාව. ඊළඟ අවස්ථාව අපි බලමු. දෙවෙනි අවස්ථාව බලන්න භවාංග චලන අවස්ථාව. අන්නේ අවස්ථාවේදී මේ ශබ්දාරම්භණයේ කනේ හැපෙනවා. එතන කන ළඟ ඉරි කැලක් දක්වලා තියෙන්නේ. මේ හැපෙන අවස්ථාව දක්වන්නේ. දැන් හැපීම ආරම්භ වෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී. ඒකට මේ අවස්ථාවේදී සෝතද්්වාරේ ශබ්දාරම්භණේ හැපෙනවා. නැත්නම් සෝතද්්වාරෙන් ශබ්දාරම්භණේ ගන්නවා. එතකොට මේ අවස්ථාවේදී හෘදේ වස්තුවේ පහළ වෙනවා භවාංග සිතක්. ඒක අර සෙලවෙන ආකාරයෙන් පහළ වෙන්නේ නිසා ඒකට භවාංග චලනය කියලා කියනවා. ඊළඟට බලමු. ඊළඟට භවාංග උපච්ඡේදේ. කියන්නේ භවාංග පරම්පරාව අවසන් කරමින් පහළ වෙන සිත. ඊළඟට පංචද්වාරා වජ්ජන සිත. එතකොට මේ පංචද්වාරා වජ්ජන සිත අන්නර ద్వාරේ හැපුණු ශබ්දය ගනිමින් නැත්තම් ඒ ශබ්දය කොහෙද හැපුණේ කියලා පරීක්ෂා කරමින් ඒ අරමුණු කරමින් පළවෙනි වීති සිත හැටියට මේ පංචද්වාරා වජ්ජන සිත පහළ වෙනවා. ඊළඟට ඒ නිරුද්ධ වුණාට පස්සේ අන්නර ශබ්දාරම්භණයේ ගනිමින් ශබ්දාරම්භණයේ අසමින් ඒ ග්‍රහණය කර ගනිමින් සෝත විඥාන සිත සෝතද්්වාරේ නැත්නම් සෝත ප්‍රසාදේ පහළ වෙනවා. ප්‍රසාදේ පහළ වෙනවා. ඒ නිරුද්ධ වුණාට පස්සේ බලන්න සම්පටිච්ඡන සිත. ඒක හදවතේ හෘදේ වස්තුවේ පහළ වෙන්නේ. ඊළඟට ඒ නිරුද්ධ වුණාට පස්සේ සම්තීරණ සිත අරමුණ තීරණය කරමි පහළ වෙනවා. ඊළඟට වොත්තපන සිත පහළ වෙනවා. ඒ විනිශ්චය කරමි. ඊළඟට කාමජවන් 29න් එකක් හත් වාරයක් පහළ වෙනවා. අද පළවෙනි ජවනි. අද දෙවෙනි ජවනි. ඊළඟට තුන්වෙනි ජවනි. ඊළඟට හතරවෙනි ජවනි. ඊළඟට පස්වෙනි ජවනි. ඊළඟට හයවෙනි ජවනි. ඊළඟට හත්වෙනි ජවනි. ඊළඟට තදාරම්මනි. බලන්න පළවෙනි තදාරම්මනි. දැන් ජවන් 7 අවසන් වුණා. එතකොට 16 අංකයේ යටතේ පළවෙනි තදාරම්මනිය දක්වන. ඒ කියන්නේ දැන් ශබ්දාරම්මනී පහළ වෙලා චිත්තක්ෂණ 16ක්. චිත්තක්ෂණ 16 ආයුෂ පවතින අවස්ථාව. ඒ අවස්ථාවේ පහළ වෙනවා තදාරම්මනියක්. දැන් ඊළඟට තව චිත්තක්ෂණයක ආයුෂයක් පමණයි ශබ්දාරම්මණයට තියෙන්නේ. බලන්න මේ අවස්ථාවේදී නැවතත් තදාරම්මණය දෙවෙනි තදාරම්මණය පහළ වෙනවා. ඒ තදාරම්මණය නිරුද්ධ වෙනවත් එක්කම බලන්න
ශබ්දාරම්මණයත් නිරුද්ධ වෙනවා. ශබ්දාරම්මණය නිරුද්ධ වෙනවා. එතකොට ඊට පස්සේ නැවත චිත්ත වීති අවසන් නැවත භවාංග සිත් පහළ වෙනවා. භවාංග සිත් පහළ වෙනවා. එතකොට මේ සිත් 17 අතීත භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද කියන සිත් තුනේම අරමුණ අර භවාංග සිත්වල අරමුණ නැත්නම් කර්මයේ හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්තෙන් එකක් අපි චක්ෂුද්වාරික චිත්ත වීතිය විදියට නම් රුවන්වැලි සෑය. ඊළඟට පංචද්වාරා වජ්ජනයේ පටන් දෙවෙනි තදාරම්මණය දක්වා මේ තියෙන සිත්වල අරමුණ මොකද්ද? ශබ්දාරම්මණය. වර්තමාන ශබ්දාරම්මණය. එතකොට සිත් තියෙනවා 14ක්. වීති සිත් 14යි. අර චක්ෂුද්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතිය වගේම මේකෙත් වීති සිත් 14ක් තියෙනවා. වීති සිත් 14යි. හොඳයි. අපි නැවත වතාවක් බලමු. භවාංග නැවතත් භවාංග පස්සේ භවාංග ඊළඟ අවස්ථාවේ දැන් ශබ්දේ පහළ වෙනවා. මේ අවස්ථාවේ භවාංග අතීත භවාංග ද්වාරේ හැපෙනවා. භවාංග චලන භවාංග උපච්ඡේද පස්සේ පංචද්වාරා වජ්ජනය ඊට පස්සේ සෝත විඥානය ඊට පස්සේ සම්පටිච්ඡනය සම්තීරණය වොත්තපනය පළවෙනි ජවනය දෙවෙනි ජවනය තුන්වෙනි ජවනය හතරවෙනි ජවනය පස්වෙනි ජවනය හයවෙනි ජවනය හත්වෙනි ජවනය ඊට පස්සේ පළමු තදාරම්මණය මට දෙවෙනි තදාරම්මණය නිරුද්ධ වෙනවත් එක්කම ශබ්දයක් නිරුද්ධ වෙනවා. ඊට නැවත භවාංග සිත් පහළ වෙනවා. භවාංග සිත්. හොඳයි. එතකොට අපි ඉගෙන ගත්තේ සෝතද්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතිය. ශබ්දාරම්මනේ අතිමහන්ත ශබ්දාරම්මනේ සෝතද්වාරයේ හැපීම හේතුවෙන් පහළ වෙන සෝතද්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතිය. එතකොට මේ චිත්ත වීතියේ වීති සටහනත් අපි බලමු. සෝතද්වාරික අතිමහන්තාරම්මන වීති සටහන. බලන්න මුලින්ම තියෙනවා තී ඊළඟට න ද ප ඊළඟට සෝ ඊළඟට සං න ඕ ඊට පස්සේ ජ අකුරු 7ක් තියෙනවා තැන් 7ක ඊළඟට ත දේවතාවක්. තී කියන්නේ අතීත භවාංගේ, න කියන්නේ භවාංග චලනේ, ද කියන්නේ භවාංග උපච්ඡේදේ, ප කියන්නේ පංචද්වාරා වජ්ජනේ. ඊළඟට සෝ කියලා තියෙනවා. ඒ තියෙන්නේ බලන්න යට ওই කහ පාටින් ලකුණු කරලා තියෙනවා. සෝත විඥාන කියන සිත හඳුන්වන්න තමයි සෝ කියන අකුර පස්වෙනි අංකයට දාලා තියෙන්නේ. එතකොට මේ සෝතද්වාරික අතිමහන්තාරම්මන වීති සටහනේ පස්වෙනි අවස්ථාවේදී පස්වෙනි අංකයට පහළ වෙන්නේ සෝත විඥාන සිත. ඊළඟට 6 සම්පටිච්ඡනේ, 7 සම්තීරණේ, 8 වොත්තපනේ, ඊළඟට 9 10 11 12 13 14 15 ජවන් 16 17 තදාරම්මන.
මේක සෝතද්වාරික අතිමහන්තාරම්මන වීති සටහන. හොඳයි. එතකොට දැන් අපි ඔය ඉගෙන ගත්තේ සෝතද්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීති. එතකොට සෝතද්වාරික චිත්ත වීති අතරින් එකයි අපි ඉගෙන ගත්තේ. එතකොට තව චිත්ත වීති අපිට ඉගෙන ගන්න තියෙනවා 14ක්. 14ක් ඉගෙන ගන්න තියෙනවා. දැන් බලන්න මේ සෝතද්වාර වීති 15 කියන්නේ මාතෘකාව යටතේ තියෙන මේ රූප සටහනේ පංචද්වාර වීති යටතේ සෝතද්වාර වීති. එතකොට ඒකේ මුල්ම එක තමයි අතිමහන්තාරම්මන ඵල වීතිය. දැන් අපි ඉගෙන ගත්තේ අතිමහන්තාරම්මන වීතිය. පංචද්වාර චිත්ත වීති යටතේ තියෙන පංචද්වාර වීතිවල සෝතද්වාර වීති යටතේ තියෙන කොටස් 4ක්. ඒකේ පළවෙනි එක තමයි අතිමහන්තාරම්මන වීති. සෝතද්වාරික අතිමහන්තාරම්මන වීතිය අපි ඉගෙන ගත්තේ. ඊළඟට සෝතද්වාරික මහන්තාරම්මන වීති දෙකක් තියෙනවා. එකයි මහන්තාරම්මන වීති දෙකයි කියලා තියෙනවා. ඊළඟට සෝතද්වාරික පරිත්තාරම්මන වීති 6ක් තියෙනවා. එකයි මෙතන පරිත්තාරම්මන වීති 6යි කියලා දක්වලා තියෙනවා. ඒ වගේම තමයි සෝතද්වාරික අතිපරිත්තාරම්මන වීති 6ක් තියෙනවා. එතකොට බලන්න සියල්ල 15යි. චක්සුද්වාරික වීති තිබ්බ 15ක්. ඒ විදිහටම සෝතද්වාර වීතිත් තියෙනවා 15ක්. එතකොට අපි පළවෙනි වීතිය අතිමහන්තාරම්මන වීතිය තමයි පැහැදිලි කරගත්තේ මුලින්. ඊට පස්සේ මහන්තාරම්මන වීති පරිත්තාරම්මන වීති අතිපරිත්තාරම්මන වීති අපි වෙනම පැහැදිලි කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මහන්තාරම්මන වීති මේ සෝතද්වාරික මහන්තාරම්මන වීතිත් අර චක්සුද්වාරික මහන්තාරම්මන වීති වගේමයි. වෙනසකට තියෙන්නේ චක්සුද්වාරික මහන්තාරම්මන වීතිවල පංචද්වාරා වජ්ජනින් පසු වෙන්නේ චක්කු විඥාන සිත. මේ සෝතද්වාරික මහන්තාරම්මන වීතිවලදී පංචද්වාරා වජ්ජන සිතෙන් පස්සේ වෙන්නේ සෝත විඥාන සිත. වීති සටහන් වල එච්චරයි වෙනසකට තියෙන්නේ. එතකොට අපි පැහැදිලි කරා වර්තමාන ශබ්දාරම්මණය පහළ වෙලා එක චිත්තක්ෂණයක කාලයක් ඉක්මලා දෙවෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී සෝත ප්‍රසාදයේ හැපීම නිසා අතිමහන්තාරම්මන චිත්ත වීතිය පහළ වෙනවා කියලා. ඊළඟට ශබ්දාරම්මණය පහළ වෙලා චිත්තක්ෂණ දෙකක ආයුෂයක් ගෙවිලා තුන්වෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී ద్వාරයේ හැපීම නිසා පහළ වෙනවා පළවෙනි මහන්තාරම්මන වීතිය. සෝතද්වාරික පළවෙනි මහන්තාරම්මන වීතිය. ඒ මහන්තාරම්මන වීතිය අර චක්සුද්වාරික වීතිය වගේම තදාරම්මන පහළ වෙන්නේ නැහැ. ජවන් දක්වා පමණයි. ඊළඟට දෙවෙනි මහන්තාරම්මන වීතියේදී අර ශබ්දාරම්මණය පහළ වෙලා චිත්තක්ෂණ 3ක ආයුෂයක් ඉක්මලා හතරවෙනි චිත්තක්ෂණ අවස්ථාවේ ద్వාරයේ හැපීම නිසා දෙවෙනි මහන්තාරම්මන වීතිය පහළ වෙනවා. චක්සුද්වාරික වීතිය වගේමයි. එතකොට ඒ වීතියේදී තදාරම්මන පහළ වෙන්නේ නැහැ. ජවන් දක්වා පමණයි චිත්ත වීතිය පහළ වෙන්නේ. ඊළඟට පරිත්තාරම්මන වීති 6යි. ඒ පරිත්තාරම්මන වීති 6ේදී තියෙන්නේ අර ශබ්දාරම්මණය පහළ වෙලා චිත්තක්ෂණ 4ක ආයුෂයක් ඉක්මලා පස්වෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී ద్వාරය හැපෙනවා. ඒ අරමුණු කරගෙන පළවෙනි පරිත්තාරම්මන වීතිය පහළ වෙනවා අර චක්සුද්වාර වීතිය වගේම. ඊළඟට චිත්තක්ෂණ 5ක ආයුෂයක් ඉක්මලා 6 වෙනි අවස්ථාවේදී ඊළඟට 7 වෙනි අවස්ථාවේදී 8 වෙනි අවස්ථාවේදී 9 වෙනි අවස්ථාවේදී 10 වෙනි අවස්ථාවේදී ඒ කියන අවස්ථාවන් වලදී ශබ්දාරම්මණී ద్వාරයේ හැපීම නිසා පරිත්තාරම්මන සෙසු වීති 5ක් හට ගන්නවා. එතකොට පරිත්තාරම්මන වීති වල තියෙන වෙනස ජවන් පහළ වෙන්නේ නැහැ. ජවන් පහළ වෙන්නේ නැහැ. අර චක්සුද්වාර වීති වගේමයි.
ඊළඟට අතිපරිත්තාරම්මන වීති 6යි. එතකොට අතිපරිත්තාරම්මනේ අර රූපාරම්මණීම වගේම තමයි චිත්තක්ෂණ 10ක කාලයක් ශබ්දාරම්මණී පහළ වෙලා චිත්තක්ෂණ 10ක කාලයක් ඉක්මිලා 11 වෙනි චිත්තක්ෂණ අවස්ථාවේ ద్వාරේ හැපෙනවා ශබ්දාරම්මණය. එතකොට ඒක අතිපරිත්තාරම්මණය. අතිපරිත්තාරම්මන පළවෙනි වීතිය පහළ වෙනවා. අර අද අපි ඉගෙන ගත්තා වගේම වීතිසිත එකක්වත් පහළ වෙන්නේ නැහැ. භවාංග චලනයේ දේවතාවක් ඇති වෙනවා. ඊළඟට ශබ්දාරම්මණී චිත්තක්ෂණ 12 අවස්ථාව 13 වෙනි අවස්ථාවේදී 14 වෙනි අවස්ථාවේදී 15 වෙනි අවස්ථාවේදී 16 වෙනි අවස්ථාවේදී ద్వාරේ හැපෙන විට සෙසු අතිපරිත්තාරම්මන වීති පහක් උපදිනවා. ඒ වීතිවලත් වීතිසිත කිසිවක් පහළ වෙන්නේ නැහැ. මෙන්න මේ ක්‍රමයෙන් සෝතද්වාරික චිත්ත වීති 15 අපි දැනගන්න ඕනේ. එතකොට චක්ෂුද්වාරික චිත්ත වීති 15 අරගෙන ඒ චිත්ත වීති 15 ඒ වීති සටහන් 15 අරගෙන අපි ඒ වීතිවල තියෙන චක්කු විඥානය වෙනුවට අපි යොදපු ච කියන අකුර වෙනුවට සෝත විඥානය දක්වන්න සෝ කියන අකුර දැම්මනම් ඇතුළත් කරා නම් අපිට සෝතද්වාරික චිත්ත වීති 5ම පැහැදිලි මේ 15ම පැහැදිලි වෙනවා. 15ම පැහැදිලි වෙනවා. ඉතින් තමන්ට පුළුවන් සෝතද්වාරික චිත්ත වීති 15 අඳින්න. වීති සටහන් අඳින්න පුළුවන්. ඒකට යන්දට පස්සේ තමන්ට මේක පැහැදිලි වෙනවා. හොඳයි එතකොට සෝතද්වාරික චිත්ත වීති 15යි. චක්ෂුද්වාරික චිත්ත වීති 15යි. ඒකට ඔක්කොම 30යි. අපි පංචද්වාරික චිත්ත වීති යටතේ චිත්ත වීති 30ක් ඉගෙනගෙන තියෙනවා. චිත්ත වීති 30ක් ඉගෙනගෙන තියෙනවා. ඊළඟට අපිට තියෙන්නේ ගානද්වාරික චිත්ත වීති. නමුත් අපි ඒක ඊළඟ දවසේදී පැහැදිලි කරගනිමු. හොඳයි. එතකොට අපි අදට අභිධර්ම පාඩම අපි මෙතකින් අවසන් කරනවා. තමන් කවුරුත් සෝතද්වාරික චිත්ත වීති සටහන් අඳිමින් ඒක තමන් පැහැදිලි කරගන්න උත්සාහවත් වෙන්න ඕනි. එකම දේ තමන්ට චක්ෂුද්වාරික චිත්ත වීති 15 හොඳින් පැහැදිලි වුණා නම් සෝතද්වාරික චිත්ත වීති 15 ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. හොඳයි. එතකොට මේ අභිධර්මයට අදාළ ප්‍රශ්න කිහිපයක් තියෙනවා අපි බලමු. අපි ඉගෙන ගත්ත අද චක්ෂුද්වාරික අතිපරිත්තාරම්මන චිත්ත වීති 6. ඒ අතිපරිත්තාරම්මන චිත්ත වීති 6ට අදාළව අපි ප්‍රශ්න කිහිපයක් සකස් කරලා තියෙනවා. අපි බලමු. අතිපරිත්තාරම්මනේ වන්නේ ප්‍රසාදේ හැපෙන විට කොතෙක් ආයුත්මනු කොතෙක් ආයු ශේෂ රූපද. ඊට 2 චක්ෂුද්වාරයේහි අතිපරිත්තාරම්මන වීති කොපමණද. 3 අතිපරිත්තාරම්මනෙහි වීතිසිත නූපදනේ කුමක් නිසාද. එතකොට ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ සෝතද්වාරික ගහනද්වාරික જીවහාද්වාරික කායද්වාරික චිත්ත වීතීන්ගේ වීති සටහන් ඇඳ දක්වන්න කියලා. මේ ප්‍රශ්නේදී අපි තාම ගානද්වාරික જીවහාද්වාරික කායද්වාරික චිත්ත වීති කරේ නැහැ. සෝතද්වාරික චිත්ත වීති කරා. ඒ නිසා සෝතද්වාරික චිත්ත වීතීන්ගේ වීති සටහන් ඇඳ දක්වන්නේ කියලා ප්‍රශ්නේ සකස් කරගන්න. ඒකට සෝතද්වාරික චිත්ත වීතීන්ගේ වීති සටහන් මේ චිත්ත වීති 15ෙම වීති සටහන් අඳින්න ඕනේ. ඒකට අපි ඊළඟ දවසේ බලමු ප්‍රශ්න වලට උත්තර. හොඳයි. එහෙනම් අපි අභිධර්ම පාඩම අද මෙතකින් අවසන් කරනවා. ඊළඟට අපිට තියෙන පාලි පාඩමයි. අපි දුන්න එදා ක්‍රියාපද කිහිපයක් වර්ණන්වන්න බලමු මේ ටික.
පචතු කියන ක්‍රියාව අනුරූපීව අපි ක්‍රියාපද කිහිපයක් දුන්න වරණම් වන්න අපි බලමු. පාලි පාඩම පහත දී ඇති ක්‍රියා පචතු ක්‍රියාවසේ වරණම් වන්න. පළවෙනි එක අපි දුන්නේ තිට්ඨතු සිටීවා. හරි. තේරුම තමන්ට බලා ගන්න පුළුවන්. තිට්ඨතු තිට්ඨන්තු තිට්ඨ තිට්ඨාහි තිට්ඨත තිට්ඨාමි තිට්ඨාම. ඊළඟට නිසීදතු හිඳීවා. නිසීදතු නිසීදාන්තු නිසීද නිසීදාහි නිසීදත නිසීදාමි නිසීදාම. සයතු නිදා ගනීවා. සයතු සයන්තු සය සයාහි සයත සයාමි සයාම. කීලතු ක්‍රීඩා කරාවා. කීලතු කීලන්තු කීල කීලාහි කීලත කීලාමි කීලාම. කහදතු කාවා. කහදතු කහදන්තු කහද කහදාහි කහදත කහදාමි කහදාම. ඊළඟට බුඤ්ජතු අනුභව කරාවා. බුඤ්ජතු බුඤ්ජන්තු බුඤ්ජ බුඤ්ජාහි බුඤ්ජත බුඤ්ජාමි බුඤ්ජාම. චරතු හැසිරේවා. චරතු චරන්තු චර චරාහි චරත චරාමි චරාම. දොහවතු සෝදාවා. දොහවතු දොහවන්තු දොහව දෝවාහි දොහවත දොහවාමි දොහවාම. පස්සතු බලාවා එහෙම නැත්නම් දකීවා. පස්සතු පස්සන්තු පස්ස පස්සාහි පස්සත පස්සාමි පස්සාම. හරතු ගෙන යාවා. හරතු හරන්තු හර හරාහි හරත හරාමි හරාම. උග්ගන්හාතු ඉගෙන ගනීවා. උග්ගන්හාතු උග්ගන්හන්තු උග්ගන්හ උග්ගන්හාහි උග්ගන්හාත උග්ගන්හාමි උග්ගන්හාම. ඕචිනාතු කඩා රැස් කරාවා. ඕචිනාතු ඕචිනන්තු ඕචින ඕචිනාහි ඕචිනාත ඕචිනාමි ඕචිනාම. දහවතු දුආවා. දහවතු දහවන්තු දහව දහවාහි දහවත දහවාමි දහවාම. ලිකතු ලියාවා. ලිකතු ලිකහන්තු ලික ලිකාහි ලිකත ලිකාමි ලිකාම. වසතු වසාවා. වසතු වසන්තු වස වසාහි වසත වසාමි වසාම. ආහරතු ගෙන ඒවා. ආහරතු ආහරන්තු ආහර ආහරාහි ආහරත ආහරාමි ආහරාම. ආරුහතු නගීවා. ආරුහතු ආරුහන්තු ආරුහ ආරුහාහි ආරුහත ආරුහාමි ආරුහාම. යාචතු ඉල්ලාවා. යාචතු යාචන්තු යාච යාචාහි යාචත යාචාමි යාචාම. කනතු සාරාවා. කනතු කනන්තු කන කනාහි කනත කනාමි කනාම. කසතු සීසාවා. කසතු කසන්තු කස කසාහි කසත කසාමි කසාම. ජිනාතු දිනාවා. ජිනාතු ජිනන්තු ජින ජිනාහි ජිනාත ජිනාමි ජිනාම. ජානාතු දනීවා. ජානාතු ජානන්තු ජාන ජානාහි ජානාත ජානාමි ජානාම. ගන්හාතු ගනීවා. ගන්හාතු ගන්හන්තු ගන්හ ගන්හාහි ගන්හාත ගන්හාමි ගන්හාම. මිනාතු මනීවා.
මිනාතු මිනන්තු මින මිනාහි මිනාත මිනාමි මිනාම. හොඳයි. ඊළඟට දැන් ඔය විදිහට තව අපි ඔය දුන්න ක්‍රියාපද මුලින් අපි දුන්න වර්තමාන ක්‍රියාපද ඒ ක්‍රියාපදත් ඔය පච්චතු පචන්තු ආදී ක්‍රමයට ආශිර්වාද සහ ඊට පස්සේ විධාන අර්ථේ වර්ණංවන්න පුළුවන්. එතකොට ඒකත් Taman දැනගන්න අපි හැම ක්‍රියාපදයක්ම දීලා නැහැ උතන. සෙසු ක්‍රියාපදත් ඔය විදිහට වර්ණංවන්න පුළුවන්. හොඳයි. අද අපි පිරිසට තවත් අලුත් නාම පදයක් දෙනවා. මේකත් උකාරාන්ත ශබ්දයක්. පුල්ලිංග උකාරාන්ත පුල්ලිංගික ගුණවන්තු ශබ්දේ. ගුණවන්තු ශබ්දේ. එතකොට ගුණවන්තු කියනකොට ගුණවත් කියන අර්ථේ බලමු අපි මේක වර්ණන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ගුණවා ගුණවන්තෝ ගුණවන්තා. එතකොට ගුණවන්තු කියන එක වර්ණයගෙනකොට මේ විදිහට තමයි වර්ණයගෙන්නේ. ගුණවා ගුණවන්තෝ ගුණවන්තා. එතකොට ගුණවන්තු කියනකට ගුණවත් කියන අර්ථෙනේ. එතකොට අපිට ගුණවත් කියන අර්ථය ගන්නත් පුළුවන්. ඊට පස්සේ ගුණවතා කියලා කියන්නත් පුළුවන්. එතන ගුණවා ගුණවතා බලන්න. ගුණවන්තෝ ගුණවන්තා ගුණවත්හු. මොකද මේ ශබ්ද ගොඩක් විශේෂණ විදියට යෙදෙනවා. නාම විශේෂණ විදියට. ඒ කියන්නේ නාම පදයක විශේෂයක් දක්වන පද විදිහට. අපි පුරුෂයෙක් ගත්තාම ගුණවත් පුරුෂයා කියනකොට ගුණවා පුරිසෝ. අන්න ගුණවා පුරිසෝ කියන. එතකොට ඒකේ අර්ථය ගුණවත් පුරුෂයා. අන්න එතකොට ගුණවත් කියන අර්ථය එන්නේ. එහෙම නැත්නම් අපි තනියම මේ පදේ ගත්තොත් විශේෂණයක් හැටියට නැතිව. එතකොට ගුණවා කියලා ගත්තොත් ඒ අවස්ථාවේ ගුණවතා. ගුණවා ගාමං ගච්ඡති. ගුණවතා ගමට යයි. ඒ විදිහට ගුණවත් කියන අර්ථයේ යෙදෙන විශේෂණයක් විදිහට එනකොට තනි පදයක් විදිහට එනකොට ගුණවතා කියලා අර්ථය එනවා. අපි මේ වර්ණන් වීමේදී ගුණවතා කියන අර්ථය ගත්තා. ඒ විදිහටම තමනුත් ඉගෙන ගන්න. ඒකට ගුණවත් කියලා අර්ථයත් අපිට විශේෂණ පදයක් විදිහට එනකොට යොදන්න පුළුවන් කියන එක දැනගන්න ඕනේ. ඊළඟට ဒုတိ ය ගුණවන්තං ගුණවන්තේ ගුණවතා ගුණවතුන් ගුණ ඊට පස්සේ ගුණවතා ගුණවන්තේන ගුණවන්තේබි ගුණවන්තේහි ගුණවතා විසින් ගුණවතුන් විසින් ගුණවතෝ ගුණවන්තස්ස ගුණවතං ගුණවන්තානං ගුණවතාට ගුණවතුන්ට. ඊපස්සේ ගුණවතා ගුණවන්තම්හා ගුණවන්තස්මා ගුණවන්තේබි ගුණවන්තේහි ගුණවතා කෙරෙන් ගුණවතුන් කෙරෙන්. චට්ටි ගුණවතෝ ගුණවන්තස්ස ගුණවතං ගුණවන්තානං ගුණවතාගේ ගුණවතුන්ගේ. සත්තමි ගුණවතී ගුණවන්තේ ගුණවන්තම්හි ගුණවන්තස්මින් ගුණවන්තේසු ගුණවතා කෙරෙහි ගුණවතුන් කෙරෙහි. කරණ ගුණවතා ගුණවන්තේන ගුණවන්තේබි ගුණවන්තේහි ගුණවතා කරනකොට ගුණවතුන් කරනකොට. ආලපන ගුණවන් ගුණව ගුණවා ගුණවන්තෝ ගුණවන්තා ගුණවතා ගුණවතුනි. මේකත් කවුරුත් පාඩම් කරගන්න ඕනි. කටපාඩම් කරගන්න. ඊට පස්සේ මේ ක්‍රමයෙන් වර්ණන් වන්න ශබ්ද කීපයක් තියෙනවා බලමු. පහත දී ඇති ශබ්ද ගුණවන්ත ශබ්දයේ වර්ණන ගන්න. සීලවන්තු සිල්වත් බලවන්තු බලවත් ධනවන්තු ධනවත් පඤ්ඤවන්තු නුවණැති කුලවන්තු කුලවත් පුඤ්ඤවන්තු පින්වත් එහෙම නැත්නම් පින් ඇති හිමවන්තු හිමාලයේ යසවන්තු පිරිස් ඇති එහෙම නැත්නම් කීර්තිය ඇති කියන මේ අර්ථ දෙකේම යෙදෙන්නේ යසවන්තු කියන ශබ්දේ. ඊළඟට භගවන්තු භාග්‍යවත් ඵලවන්තු ගෙඩි ඇති නැත්නම් අපි කියන්නේ ඵලවත් කියලා. හොඳයි. මේ ශබ්ද ටිකත් ගුණවන්තු ශබ්දයේ විදිහට වර්ණන් වන්න අපි ඊළඟ දවසේ බලමු. හොඳයි. එහෙමනම් අපි පාලි පාඩමත් මෙතකින් අවසන් කරනවා. එතකොට අද දවසේදී අපි අභිධර්මයේ හැදෑරීම තුළින් අපේ సంతානි කුසල් සිතුවිලි ජනිත කරගන්න යෙදුණා.
ඒ වගේම පාලි පාඩම ඉගෙන ගැනීම තුළින් సంతాනික කුසල් සිතුවිලි පහළ වුණා. මේ කුසල් සිතුවිලි වල ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. තව තවත් මේ ධර්මයන් දැන කියා ගන්න ඉගෙන ගන්න ශක්තිය ධෛර්යය වාසනාව වීර්ය සැලසේවා. විවේක පසුබිම විවේක පරිසර සැකසේවා. ඒ වගේම සත්පුරුෂයන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ උදව් උපකාර නිරන්තරයෙන්ම ලැබේවා. දිව්‍යතා මණ්ඩලයේ ධාර්මික දේව ආරක්ෂාවත් සෑම සියලු දෙනාටම නිරතුරුවම ලැබේවා. හැම දිනාටම ප්‍රාර්ථනා පරිදි බෝධිඥානයකින් නිවනින් සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය එකසේම හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්මය අපිට කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමාපියන්ටත් ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාලයේ ධනිය ශ්‍රමී කැප කරලා මේ වෙනකොට ගිලන් බවින් පසු වන හැම දිනාටමත් ඒ වගේම මේ වැඩසටහන සඳහා වෙහෙස මහන්සි වෙන කාලයේ ධනිය ශ්‍රමී වැය කරන කැලුම් මහත්මයා ප්‍රධානී දරුවන්ටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය ජීවිතයට ආශිර්වාදයක්ම වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැනසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. කෙලවර නිවනින් සැනසේවා කියලා අපි ආශිර්වාද පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයටත් මේ පින් දැනේවා පෙනේවා. මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ පින් දැක බලා ගනිත්වා. සතුටින් සාදරයෙන් අනුමෝදන්ව බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුවම ආරක්ෂා කරත්වා කියලා අපි ආරාධනා කරමින් පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මිය පරලෝක ගොස් පින් බලාපොරොත්තුෙන් පසුවන හැමටත් මේ පින් දැනේවා පෙනේවා. මේ පින් අනුමෝදන් වෙත්වා. මේ මිය පරලෝක ගොස් පින් බලාපොරොත්තු වන හැම දිනාගෙම ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. කෙලවර උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. අප හැම දිනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපනිෂ්ඨේ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කියවට පසුව මේ වාක්‍යය කියමින් කවුරුත් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු අබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා සාදු සාදු සාදු. තුන්ලොවක් සංසාවදාල ශාන්තිනායක අමාමෑණී සම්්‍යක් සම්මා සම්බුදු දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ මේ මහා කාරුණික බුද්ධ ශාසනය පිහිටාදාර කරගෙන ගොහර කටුක සංසාරයෙන් එතර වීම පිණිස සංසාර දුකින් ඈතර වීම පිණිස නිර්වාණ ශේම භූමියට ප්‍රවේශ වීම පිණිස ඒ ලෞතර බුදු අමාමෑණියන් වහන්සේ විසින් සුදේශිත ධර්ම මාර්ගය පිළිපැදීමේ අත්‍යන්ත අවශ්‍යතාවය මනවින් තේරුම්ගත් මේ සත්පුරුෂ දනන්හට ඒ ලෞතර බුදු අමාමෑණියන් වහන්සේ විසින් දේශිත සූත්‍රාන්ත දේශනාවන් මනවින් වටහා ගැනීමට අත්‍යන්ත අවශ්‍යතාවයක් වූ මේ අභිධර්ම දේශනාව මුල සිට සරලව නමුත් ගම්භීර අර්ථයෝ එසේම ආරක්ෂා කරගනිමින් මුල් බුද්ධ දේශනාවට කිසිදු වෙනසක් නොකරමින් ඒ දේශනාවන්ට අනුකූලවම අනුගතවම අනුයාතවම මේ දේශනාව පැහැදිලි කර දෙමින් ලෝක සත්වයා වෙත මේ ධර්මය බෙදා හරින්නා වූ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 53 වෙනි අභිධර්ම පාඩමයි මේ අවසන් කරන්නට යෙදෙන්නේ. සත්පුරුෂ පින්වතුනි, ඔබ සෑම සියලු දෙනාටම මේ ධර්මය සුවසේ දැන කියා ගන්නට හැකියාව ලැබෙන්නේ අපේ පූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ වැඩසටහන පටන් ගත්තා පටන් අද දක්වාම අවිච්ඡින්නව අඛණ්ඩව මේ උතුම් වැඩසටහනට එකලෙසින් කැප වෙමින් පුදුමාකාර වෙහෙසක් ගනිමින් මේ පාඩම් මාලාව සකස් කර ඔබ වෙත පැහැදිලි කර දෙන්නා වූ හේතුවෙන්මයි.
ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරන්න පෙනී සිටින්නේ මම පමණක් වුණාට තිරේ පිටුපස ඉඳිමින් උදව් උපකාර කරන්නා වූ නිරන්තර වෙහෙසෙන්නා වූ මා මෙන්ම වෙහෙසෙන්නා වූ රංග උඩුවවල මහත්මයාත් චාරුක මීගොඩ මහත්මයාත් මේ සිද්ධ කරන්නා වූ සත්පුරුෂ දායකත්වයේ කැපවීම නිසා වෙනමයි. ඒ වගේම ඊටත් පිටින් ඉඳිමින් බොහෝ පිරිසක් මේ උදාාරතර කාර්යයට අපට ශක්තිය, ධෛර්ය, බලය, ආශිර්වාදය සපයන නිසා වෙනමයි. ඒ නිසා ඒ සෑම සිළු දෙනාටම මේ උදාාරතර පුණ්‍ය ශක්තිය එකලෙසින්ම සසර ගමන කෙලවර කර ගැනීම පිණිසම හේතුපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා කරමින්ද මේ උදාාරතර කාර්යය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසම වේවායි ඒ කායන ප්‍රාර්ථනාව පෙරමුණේ තබා ගනිමින්ම මේ උතුම් වැඩසටහනට සහ සම්බන්ධ වුණා වූ ඔබ සෑම සිළු දෙනාටම පෞරාණික තේරවාදයේ YouTube නාලිකාව ඔස්සේ නරඹන දකින මේ ධර්මයේ ඉගෙන ගන්නා සෑම සිළු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ආනුභාව බලයෙන් කිසිම කරදරයක්, බාධාවක්, පීඩාවක්, අන්තරාවක්, රෝග උපද්‍රවයක් ඇති නොවේවා, නිරන්තර ආරක්ෂාව සැලසේවායි අපි පෞරාණික තේරවාදය සංවිධායක මණ්ඩලයේ වශයෙන් සත්පුරුෂ භාවයෙන් යුක්තව මෙතෙක් කාලයක් තිස්සේ ජනිත කරගත් කුසලානුභව බලයෙන් ප්‍රාර්ථනා කර සිටිනවා. හොඳයි. ඒ ප්‍රාර්ථනාවත් සිද්ධ කරමින් අද දවසට නියමිතව තිබුණු පෞරාණික තේරවාදය අභිධර්ම පාඩමත් පාලි භාෂා පුහුණුවත් නිල වශයෙන් අවසන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් සජීවී වැඩසටහනට සම්බන්ධ වී සිටින ඔබට අද දිනේදී හැකියාව තිබෙනවා මේ වැඩසටහනේ මේ තාක් සාකච්ඡා කර කාරණා සම්බන්ධයෙන් ඔබට තිබෙන ගැටලු ඉදිරිපත් කරන්නට. හොඳයි. ඒ සඳහා අවස්ථාව විවර කරමින් අද දිනේට නියමිතව තිබුණු වැඩසටහන සුපුරුදු පරිදි නිල වශයෙන් අවසන් කරන්නට අපි සෑම සිළු දෙනාම එක්ව ගෞරවනීය ස්වාමින් වහන්සේටත් අපි රැස්පත් කරගත්තා වූ පින් කුසල් සමුදාය අනුමෝදන් කරමින් ඒ වගේම ස්වාමින් වහන්සේ මේ තාක් කාලයක් තිස්සේ මේ උදාාරතර ශාසනික කාර්යය සිද්ධ කරමින් ජනිත කරගත්තා වූ ඒ කුසල සම්භාරය අපිත් සාදු සිතින් අනුමෝදන් වෙමින් අපි අපේ සිතින් කයින් වචනයෙන් යන ద్వාරත්‍රයෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් වරදක් ගෞරවනීය ස්වාමින් වහන්සේට සිදු වුණා නම් ස්වාමින් වහන්සේවත් කමා කරගනිමින් අද දිනේට නියමිතව තිබෙන මේ වැඩසටහන සුපුරුදු පරිදි නිල වශයෙන් අවසන් කරමු. සියලු දෙනාම මාත් සමගම එක්ව ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කර ගැනීමට සූදානම් වන්න. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බං. සාදෝකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු. සුඛී හෝතු නිබ්බාන පච්චේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං. සුපත්තේවා සුපත්තේ.